අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය විසින් මාසිකව සංවිධානය කරනු ලබන මාසික ප්‍රසිද්ධ දේශන මාලාවේ නොවැම්බර් මාසයේ සඳහා අදාළ දේශනය සඳහායි මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔබ අප හා අද සම්බන්ධ වන්නේ. වර්තමාන ශ්‍රී ලාංකේය සමාජ ආන්ත්‍රණය තුළ අතිශය ප්‍රබල ලෙස කතාබහට ලක්වන ජනප්‍රිය මාතෘකාවක් සඳහායි අද දිනේත් අපගේ මාසික ප්‍රසිද්ධ දේශනය වෙන්වන්නේ. ඉතින් ඒ සඳහා සම්බන්ධ වන ඔබ සියලු දෙනා මේ මොහොතේ සාදරයෙන් පිළිගන්නවා වගේම අපගේ ඇරයුම පිළිගෙන අප හා සම්බන්ධ වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීම්කෙන්ද මහතාවත් ඉමහත් ගෞරවයෙන් යුතුව පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය වෙනුවෙන් මේ මොහොතේදී පිළිගනු ලබනවා. අද දින අප හා සම්බන්ධ වන දේශකතුමන් පිළිබඳව කෙටි හඳුන්වා දීමක් ඔබ හමුවේ සිදු කරනවා නම් එතුමන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වෙනවා. වර්ෂ 1999 සිට මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සේවය කරන එතුමන් සිය ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නේ ජපානයේ ටෝකියෝහි පිහිටා ඇති National Graduate Institute for Policy Studies ප්‍රතිපත්ති අධ්‍යයන පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ. සිය දර්ශන සූරි උපාධිය හිමි කරගනු ලබන්නේ ජපානයේ නගෝයා විශ්වවිද්‍යාලයේ Graduate School of International Development ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ. ඔහු මධ්‍යම හා කුඩා පරිමාණ වැවැලි කර්මාන්ත සහ ග්‍රාමීය මානව සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, වතු යටිතල පහසුකම් සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කරන ලද බොහෝ ව්‍යාපෘතිවල උපදේශකයෙකු මෙන්ම කමිටු සමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබේ. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේද සේවය කර තිබේ. වත්මන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමන් වන මහාචාර්ය ශ්‍රන්ත හීම්කෙන්ද මහතා ආර්ථික විද්‍යාව, ශුද්‍ර මූල්‍ය, අවදානම් සහ අවිනිශ්චිතතාව, ශුද්‍ර රක්ෂණ සහ මූල්‍ය අන්තර්ගතකරණය වැනි ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතෙකුද වෙනවා. අද දින දේශනයේ මාතෘකාව යථා තත්වයට පත්වන ශ්‍රී ලංකාවේ ආර්ථිකය යන ප්‍රස්තුතයයි. පෙර පැවසූ පරිදි මෑත කාලීනව රටේ බහුලව කතාබහට ලක්වන මාතෘකාවක් සම්බන්ධවයි මෙවර දේශනය අපි සංවිධානය කරනු ලබන්නේ. එසේනම් වැඩි වේලා නොගෙන අද දින දේශනය සිදු කිරීම සඳහා මම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා මහාචාර්ය ශිරන්ත හීම්කෙන්ද මහතාට දේශනයේ අවසානයේදී ඔබට මතුවන ගැටළු ඉදිරිපත් කිරීමට වේලාව ලැබෙන බවත් මෙහිදී සිහිපත් කර සිටිනවා. මහාචාර්යතුමනි. සුබ සන්ධ්‍යාවක්. බොහොම ස්තුතියි අද දින ඔබ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය විසින් පවත්වන මේ මාසික ප්‍රසිද්ධ දේශනය සඳහා මාහට ආරාධනා කිරීම පිළිබඳව. විශේෂයෙන්ම එහි පීඨාධිපති මහාචාර්ය පද්මලාල් මැතිතුමා ඇතුළු ඔබ කණ්ඩායමටම අපේ සුබ පැතුම් එකතු කරන ගමන් ඔබ කරන මේ සත්කාරය සඳහා. මොකද මෙවැනි කතිකාවන් සංකතන වර්තමානයේදී තාමත් අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම පශ්චාත් උපාධි පීඨයකින් මෙවැනි කටයුතු කිරීම තුළින් මේ දරුවන්ට නැත්නම් මේ සමාජයට යවන පණිවිඩය තාමත් වැදගත් වෙනවා. ඒ නිසා අද දින මට ආරාධනා කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් අපි අද මේ මාතෘකාව පිළිබඳ බොහෝම සංවේදී තත්ත්වයක තියෙන්නේ. ඔබ දන්නවා ලංකාවේ පමණක් නොවේ ලෝක ආර්ථිකයේ පවා විශාල වෙනස්කමක් විශාල පරිවර්තනයක් අවශ්‍ය මොහොතක්. ඒ නිසා අපි බලමු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කුමක් වෙලා තියෙනවද මේ තත්ත්වයෙන් පස්සේ. විශේෂයෙන්ම අපි කොහොමද මේ අපේ ආර්ථිකයේ වෙනසකට භාජනය කරගන්න කියන එක සම්බන්ධයෙන් ඇතිවන කතිකාව සඳහා තමයි අද සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මම මුලින්ම උත්සාහ කරනවා මේ සාකච්ඡාව ඇතුළතදී අපි ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයේ තුල පහුගිය අවුරුදු දෙක තුනක් අපි කුමන තත්ත්වයකද හිටියේ. ඒත් එක්කම අපිට පහුගිය අවුරුදු දශක දෙකක විතර කාලයක අපි කොයි වගේ තත්ත්වයක ඉඳලා මේ තත්ත්වයට පරිවර්තන වුණාද. ඊට පස්සේ අපි කොතනින් එහාටද යන්න බලාපොරොත්තු වෙන්නේ. මොන වගේ ප්ලෑන් එකක්ද අපිට අවශ්‍ය. කොයි අංශද අපේ තව කාර්යක්ෂම කරගන්න ඕන. මොන අංශද අපේ දුර්වල වෙලා තියෙන්නේ. කියනක පිළිබඳ සාකච්ඡා කළා. අද මේ සාකච්ඡාව හමාර කරන්න ඔබගේ යම් යම් ගැටලු තියෙනවා නම් ඒවටත් පිළිතුරු සපයමි. ඒ නිසා මම මුලින්ම ආරම්භ කරන්න කැමතියි. අපි කවුරුත් දන්නවා දක්කලාවට ආර්ථිකයක ප්‍රධාන අපි කියනවා මැක්‍රෝ ඉකොනොමික් වේරියබල් එකක් තමයි ඒ රටේ
ආර්ථික වර්ධන වේගය මනින මිම්ම කොච්චර ආර්ථිකය සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වාගෙන ගියාද කියලා. ඔබට පේනවා ඇති මේ ස්ක්‍රීන් එකට අනුව පසුගිය කාලේ අපි අවුරුදු 2000 ඉඳලා විතර ගත්තාම අපි යම් ප්‍රමාණයක සමහර 9% විතර වගේ ඉඳලා අපි යම් ප්‍රමාණයක ආර්ථික වර්ධනයක් මේන්ටේන් කරන් ආවා. 2001 ඔබ කවුරුත් දන්නවා ওই කටුනායකට එල්ල වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාර මේ ආදි වශයෙන් අපි නැත්නම් ඍණ ආර්ථික වර්ධනයක් ළඟා කරගත්තත් ආපසු නැවත මේ තත්ත්වය අපිට උද්ගත වුණේ 2020 දී. අත වශයෙන් 2019 ඉඳලා අපි තාමත් නරක තැනකටපත් වුණා. ඔබ කවුරුත් දන්න සාමාන්‍ය අපේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තය එවැනි අපි දේශපාලනික අස්ථාවරත්වයන් මේ සියල්ලක්ම නිසා අපි සාමාන්‍යයෙන් අඩා වැටෙන්න ආරම්භ වෙන්නේ එතන ඉඳලා. අන්න ආර්ථික වර්ධන වේගය තාමත් මෑත දශකයේ අර 2001න් පස්සේ ඊටම නරක තැනකට නැතම් ගේන්නේ 2019. ඉතින් පස්සේ 2020 වෙනකොට උගක් වෙලාට ඍණ තත්ත්වයක්පත් වෙනවා. ඉතින් මේක ඔබට පේනවා ඇති 2021 දක්වාත් හිමින් යන තත්ත්වයක්. ඉතින් අපි බලමු ඉස්සරහට ඒ තත්ත්වයේ කොයි තරම් වෙනසකට භාජනය වෙයිද. කොහොම නමුත් දැන් මේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමගම 2019 ඇතිවෙච්ච ප්‍රහාරයයි ඔබ කවුරුත් දන්න මේ කොවිඩ් වසංගතයත් එක්ක ඇතිවෙච්ච මේ ආර්ථික අවපාතය නැත්නම් අපේ ආර්ථිකයේ ඇතිවෙච්ච මේ අවගමනය නැවත නගා සිටවීම සඳහා දැන් මෑත කාලේ සාකච්ඡා වෙනවා. මේක ලෝකේ සාකච්ඡා වෙනවා. අපි කියනවා V shape recovery එකකට යයි කියලා. ඉතින් අපි බලමු මේ V shape recovery එකකට යන්න තියෙන possibilities මොනවද? ඒවා කොයිතරම් දුරට අපිට achieve කරගන්න පුළුවන්ද කියන එක. ඒ අනුව මම කැමති දැන් මේ V shape එක දැනට තියෙන තත්ත්වය අපි 2019 ඉඳලා බැලුවොත් යම් ප්‍රමාණයක V shape එකක්. ඒ කියන්නේ 2.3 ඉඳලා ඍණ 3.6ට වැහැලා 3.4ට නැවත 3.4ක විතර වගේ ප්‍රමාණයකින් මේක ළඟා වෙයි කියන එක තමයි අපේ පුරෝකථනයන් තියෙන්නේ. මේක තමයි අලුත්ම පුරෝකථනය මේ විදිහේ වෙයි කියන. අපි බලමු මේක මේ මට්ටමින් achieve කරගෙන අපිට කොච්චර කාලයක් අපි පරණ තිබිච්ච අඩුම වශයෙන් 5ක 6ක විතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගන්න හැකියාවක් ලැබෙයිද කියලා. ඒ අනුව ඔබ කවුරුත් දන්නවා මේ COVID-19 නැත්නම් මේ වසංගතයට අපි අපේ රටක් හැටියට රෙස්පොන්ස් කරපු ආකාරය සමහර ඒවා ලොකුවට සාකච්ඡා නොවුණත් අපි රජයක් හැටියට එක පැත්තකින් අපේ රට අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හැටියටත් යම් අපි ඒවට කියන ස්ටිමියුලේෂන් එක ආර්ථික උද්දීපන ක්‍රියාවලි සඳහා යම් දායකත්වයන් දක්වලා තිනවා. දැන් මේක පේන්නේ ඔබට රජයේ පැත්තෙන් කරපු සමහර දේවල් විශේෂයෙන්ම වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක සමහර ෆිස්කල් ස්ටිමියුලේෂන් නැත්නම් අපි මුදල් ලබා දීමේ වගේ දේවල් වලින් කරපුවා. මේවා කන්ට්‍රෝල් කිරීමට කරපු උත්සාහය සමහර බදු විශේෂයෙන්ම මෙඩිකල් වගේ ඉක්විප්මන්ට් වලට බදු සම්පූර්ණ ඉවත් කිරීම PCR ඇන්ටිජන් ටෙස්ට් ඒ වගේ හෙල්ත් කෙයාර් කොමියුනිටි අවයර්නස් ප්‍රෝග්‍රෑම් මේ සඳහා මූලික වශයෙන්ම රජයේ පෞද්ගලික කාල වකවානුවේ බිලියන 200ක් 209ක් ආසන්න ප්‍රමාණයක් වැය කරලා කියලා වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව මහ බැංකුව විසින් සමහර හඳුන්වා දීපු විශේෂයෙන්ම ප්‍රයිවට් සෙක්ටර් එකේ ඒගොල්ලන්ට මේ මුදල් ගලාගෙන යාම සඳහා අපි කියන පොලි අනුපාත අඩු කිරීම ඊට පස්සේ විශේෂයෙන්ම මොනිටරි පොලිසි එක ඇති කරපු වෙනස් කිරීම ඊට පස්සේ සමහර ෆයිනෑන්ෂල් සපෝට් රජයට දීපු සපෝට් ඊළඟට රීෆයිනෑන්සිං ස්කීම් වගේ දේවල් ඔය සෞභාග්‍ය වගේ කුඩා හා මධ්‍ය පරිමාණ මේ අයට මේ ආකාරයෙන් අපි යම් ප්‍රමාණයක රටක් වශයෙන් උත්සාහ දරලා තියෙනවා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් මේ වෙන විට ඒ හැම පැත්තක්ම වඩා වැදගත් වෙන්නේ මේ වෙලාවේ මහජනයාගේ ආරක්ෂාව. ඉතින් අපි ඕනෑම වැඩපොළකට යනකොට ඕනෑම පුරවැසියෙක් මුණ ගැසෙනකොට දැන් තියෙන ප්‍රධානම අපේ ඉලක්කය තමයි හැමෝම මේ වැක්සිනේට් වෙලාද කියන එක. දැන් ඊයේ හවස වෙනකොට නැත්නම් නොවැම්බර් 26 වෙනිදා වෙනකොට තියෙන තත්ත්වය ගත්තාම අපි ලෝකයේ රටවල් අතර විශේෂයෙන්ම මම මෙතෙන්දි කම්පෙයාර් කරපොත් අපි දකුණු ආසියාවේ රටවල් අතර ශ්‍රී ලංකාව ඉතාමත් ඉහළ තැනක ඉන්නවා වැක්සිනේෂන් පැත්තේ. කියන්නේ අපේ ලේබර් ෆෝස් එක රටක් උඩට ගෙනියන ඒ ශ්‍රම බලකාය සන්නද්ධ කරගෙන තියෙනවා මේ කොවිඩ් වසංගතයට එරෙහිව කරන්න තියෙන පරිම උත්සාහය තමයි මේ වැක්සිනේෂන් එක. ඒකට ඔබට පේනවා ඇති 64ක්
ඩබල් වැක්සිනේටඩ් වෙලා තියෙනවා සමස්තයෙන් 100ට. ඉතින් අනිත් රටවල් ගත්තොත් හයි ඉන්කම් රටවල් පවා මෙන්න මේ මට්ටමේ තමයි තියෙන්නේ. ඒගොල්ලෝගේ 67ක් වද. ඉන්දියාව ඔබට පේනවා 131ක්. ලෝකෙම ගත්තොත් පොදුවේ 54ක් නැත්නම් පොදුවේ දෙකම ගත්තාය 54ක්. පාකිස්තානයේ 35ක්, බංග්ලාදේශයේ 34ක්, නේපාලයේ 31ක්, ඇෆ්ගනිස්තානයේ වගේ රටවල් තාම 11ක් වගේ මට්ටම තියෙනවා. මේක අතවසම දකුණු ආසියාවේ අපි ඉහළ වුණාත් අපි කම්පෙයාර් කරොත් එම ලෝකේ ඉහළ ධනවත් රටවල් එක්කත් අපි යම් ප්‍රමාණයකින් AI ඉන්න කොහෙද තැන කියලා ඔබට අවබෝධ කරගන්න. චීනෙ ගත්තොත් 85ක්, දකුණු කොරියාව, කැනඩාව, ජපානය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වගේ රටවල් සාමාන්‍යයෙන් අපේ සීමාවේ කියන්නේ 75ක් 76ට උඩින් හැමෝම වගේ මේන්ටේන් කරනවා. යුනයිටඩ් ස්ටේට් අපි ඒ කියන්නේ ඇමරිකාව පවා තාම 69යි. ස්විට්සර්ලන්තේ වගේ ඉහළ ධනයක් තියෙන රටවල් ඒවා පවා 67යි. ලෝකේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ 54යි. ඒත් එක්කම අප්‍රිකාව වගේ රටවල් 11යි. දැන් ඒකේ තර්ජනය තමයි අපිට මේ ඉදිරි දවස්වල භුක්ති විඳින්න වෙන්නේ. මෙන්න මේ වගේ තත්වයක තමයි අපි පසු වෙන්නේ. මේකෙදී මේ වගේ මේ තියරිටිකලි ගත්තොත් මේ වගේ ආර්ථික අවපාතයකදී සාමාන්‍යයෙන් ඔබට පේනවා ඇති මේ නිල් පාට ඉරක් සහ මේ රතු පාට ඉරක් තියෙනවා. සාමාන්‍යයෙන් අඩා වැටෙන අවස්ථාවකදී මේ අපි අර රජයේ විසින් ලබා දෙන යම්කිසි ස්ටිමුලේෂන් එකක් එහෙම නැත්නම් උද්දීපන ක්‍රියාවලියක් තුලින් මේක උඩට ගන්න කියන එක තමයි සාමාන්‍ය නිර්දේශය. ඒ අනුව ඔබට පේනවා ඇති එක්සත් ජාතීන්, වර්ල්ඩ් බැංක් එහෙම නැත්නම් අපි IMF වගේ හැමෝම වගේ මේ සෝෂල් ප්‍රොටෙක්ෂන් ට්‍රාන්ස්ෆර් ඒගොල්ලන්ගේ ජනගහනය සඳහා සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් දියත් කරන්න කියලා මේ විශාල වශයෙන් කඩාවැටීම නවත්වලා මේ අය යම් මට්ටමකට අඩුම ගානේ අර පවර්ටි ලයින් එකේ පොඩ්ඩක් හරි උඩට පවත්වාගෙන යන සඳහා උත්සාහ දැරිය යුතුයි කියන එක තමයි මේ සාකච්ඡාවේ ආරම්භයේදීම සිද්ධ වෙන්නේ. ඒකට අනුව ශ්‍රී ලංකාව මේ සඳහා උත්සාහ දරලා තියෙනවා. ඔබට පේනවා කවුරුත් දන්නවා පහුගිය කාලේ විවිධ උත්සාහයන් යෙදුවා. ඒ අතරතුරේදී රජයේ මේ 2020 ඇතුළතදී සමහර මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීම උදෙසා විශේෂයෙන්ම වතුර ඒ වගේ දේවල් පවා කරමින් තමයි මේ කටයුතු කරේ. අනුව අපිට පේනවා සමරි එකක් වශයෙන් ගත්තාම අපිට පේනවා ඇති මේ රිලීෆ් ප්‍රෝග්‍රෑම් එක තුලින් මේ ආර්ථික උද්දීපනය සඳහා දරලා තියෙන උත්සාහය. ඒ අනුව විවිධ අවස්ථාවලදී අර සාමාන්‍යයෙන් 5000 දීමනාව ලබා දීම, ඊට පස්සේ අපි ගත්තොත් ග්‍රැජුවේට්ස්ලා ඒ අය සඳහා 20000ක් ලබා දෙමින් 40 ඒ ප්‍රමාණයක් අපි 49450ක් කියන ආසන්න වශයෙන් ඒ ප්‍රමාණය රැක ගැනීම, සමෘද්ධි වල වේටින් ලිස්ට් හිටපු අය සඳහා ලබා දීම, විවිධ මේ කවුරුත් දන්න අපි කතා කරන මේ වකුගඩු වගේ ආබාධ වලට මුහුණ දෙන පුද්ගලයන් රැක ගැනීම, ඊළඟ ආහාර පැකේජ් මේ වගේ ඔබට පේන විදිහ සමස්ත සමරිය ගත්තාම විශාල ස්ටිමුලේෂන් එකක් උත්සාහ කරලා තිනවා මේ අන්ත දිලිඳු පුද්ගලයන්ව මේ වගේ පැන්ඩමික් එකකින් රැක ගැනීම සඳහා. ඒ අනුව අපි මම නැවත ආපහු වෙනවා මේක කළාත් අපි හිටියේ කොහෙද කියන එක පෙන්වන්න. ඉතින් 2019 දකුණු ආසියාවේ රටවල් එක ගත්තාම ලංකාව අපේ growth rate එක 2.3යි. අපි කිව්වා අර මේ ඉරිදා පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක ඇති වෙච්ච තමයි. හැබැයි මේ වෙලේ පාකිස්තානයේ පමණයි අපිට වඩා පල්ලෙහාගෙන ඉන්නේ. අනිත් ඔක්කොම රටවල් විශේෂයෙන්ම බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය, භූතානය වගේ රටවල් ඔක්කොම 2019 හිටියේ තාමත් ඉහළ තත්ත්වයේ. හැබැයි ඒකම අපිට අර පළවෙනි ප්‍රහාරයත් එක්කම අපි දෙවෙනි ප්‍රහාරය තමයි COVID-19. ඒකෙදි ප්‍රතිඵලයක් ඇටියට පේනවා ඇති සියලුම රටවල් වලට මේක වැදුනා. නමුත් බංග්ලාදේශය, භූතානය වගේ රටවල් දෙක හැරෙන්න අනිත් ඔක්කොම නෙගටිව් නැත්නම් ඍණ ආර්ථික වර්ධනයක් ළඟා කරගන්න හැකුණා. ලංකාව එකකින් ඍණ 3.6කට බව ඔබට පැහැදිලිව පේනවා. ඒතකොට මේකේ මුලදී තිබිච්ච තත්ත්වයෙන් ඒතකොට ලංකාව ඇතර 2019 අපි ඉච්චර හොඳ තත්ත්වයක නෙවෙයි හිටියේ. ඊට පස්සෙත් අපි තත්ත්වය තවත් දරුණු වීගෙන එන්න පටන් ගත්තා. මේක ප්‍රතිඵලයක් වශයෙන් දැන් අලුත්ම තත්ත්වය කියන්නේ 2021 සහ 2022ට පුරෝකතනය කරන්නේ අනිත් රටවල් යම් ප්‍රමාණයකම දැන් පේනවා ඉතින් මාලදිවයින 18%ක් මේ අවුරුද්දේ රිකවර් වෙයි කියලා හිතනවා නේ. ඉන්දියාව 10%ක් මුළු සමස්ත දකුණු ආසියාවම 8%ක විතර ආර්ථික වර්ධනයක් ළඟා කරගයි කියලා බලාපොරොත්තු වෙනවා. බංග්ලාදේශය ඒත් අපි ලංකාව විශේෂයෙන් භූතානය තමයි විතරයි මයිනස් බලාපොරොත්තු. ලංකාව 3.4ක් බලාපොරොත්තු. මේකම තමයි අපි 2022 බලාපොරොත්තු. හැබැයි අපිට සාපේක්ෂව දකුණු ආසියානු රටවල් අනිත් රටවල් ඊට වඩා වේගයෙන්
බලාපොරොත්තුවක් ඇතර. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මැක්‍රෝ ඉකොනොමික් කන්ඩිෂන් එක ඉතාමත් ෆේවරබල් තම වේගෙන් රිකවරි එකක් වෙන්න. නමුත් ලංකාව වගේ රටවල් විශේෂයෙන්ම මේ 2022 වෙනකොට ලංකාව තමයි පල්ලෙහාම ඉන්නේ. කියන්නේ අපි අපේ ෆෝකාස්ට් එකෙන් 3.4යි. අනිත් ඒවා අපිට වඩා වේගෙන් වර්ධනය වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මේකත් එක්ක අපි අපේ තියෙන මැක්‍රෝ ඉකොනොමික් වේරියබල්ස් අපි බලාගෙන ගියොත් ඔබට පේනවා ඇති හැම වේරියබල් එකක්ම ඉතාමත් නෙගටිව් තත්ත්වයට කැරකෙමින් යන්නේ. මේ තියෙන per capita GDP එක අන්එම්ප්ලොයිමන්ට් එක පේනවා ඇති 5.7ක් 5.5ක් වගේ වේගෙන් නැගීගෙන යනවා. නැත්නම් අපි මේ සේවා වියුක්තිය ඊළඟට මේ අපේ වෙළඳාම එක්ස්පෝර්ට් සම්බන්ධයෙන් උනත් තත්ත්වය ඔබට පේනවා ඇති 2019 20 කාලානුරූපයට වඩා මෑත කාලේ එක කඩා වැටීමක් තියෙනවා. විශේෂයෙන් 2018 19 20 21 ඔබට පේනවා ඇති 20 විශේෂයෙන්ම ශාල කඩා වැටීමක් අප්‍රේල් මැයි මාසයේ ඇති වෙලා නැවත මෙමින් රිකවර් වෙනවා. මේ තත්ත්වය 2021 යම් ප්‍රමාණයකින් එක්ස්පෝර්ට් පැත්තෙන් යම් මේ සහනයක් ලැබුණත් ඒක අපි බලාපොරොත්තු වෙන මට්ටමටම නැහැ. ඊළඟට අපි මේක ගත්තොත් ට්‍රේඩ් බැලන්ස් එක නම් පොඩක් අඩු කරගෙන තියෙන කර හේතුව ඔබ කවුරුත් දන්නවා පසුගිය කාලේ විශාල වශයෙන් අපි රටට කරන ආනයන නැවැත්වීම නිසා ඒක යම් ප්‍රමාණයක අඩු කරගෙන තියෙනවා. ඊළඟට අපිට ප්‍රධාන ආදායම් මාර්ගයක් වන ටුවරිසම් අපි හැම අංශයක්ම බලන්න කාලේ නැති නිසා ටුවරිසම් වගේ එකක් අපි බැලුවොත් ඔබට පේනවා ඇති 2020 වෙනකොට විශාල කඩාවැටීමක් ඇති වෙලා තියෙනවා. 2021 දත්ත ඔය රතු පාටින් පෙන්නනවා මෙතන graph එක ජනවාරි මාර්තු අතර මම පස්සේ අනිත් ඒවා පෙන්නන. ඒ කාලය තුලදී පවා සාපේක්ෂව කලින් වර්ෂවලට සාපේක්ෂව මේ 2020 ලයින් එක විශාල වශයෙන් කඩාවැටීමක් ඇති වෙලා තියෙනවා. මේක බැලූ බැල්මට ඔබ දන්නවා ලක්ෂ 5කට විතර ආසන්න ජනගහනයකට මේක බලපෑමක් ඇති වෙනවා අපේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට. ඒක විශාල බලපෑමක් රටට ඒක මම ඍජුව කිව්වේ වක්‍රව ඊටත් වඩා විශාලස. ඒ වගේම අනිත් ආදායම් මාර්ගය තමයි අපේ සේවක නැත්නම් අපේ ගෘහණිය ඒ වගේම ස්කිල් ලේබර්ස්ලා අන්ස්කිල් ලේබර්ස්ලා මේ අය පිටරට ඉඳලා එවන මුදල්. දැන් ඒකේ කඩාවැටීමත් ඔබට පේනවා ඇති 2020 යම් ප්‍රමාණයක අර පහුගිය අවුරුදු වල මුදල් ගලාගෙන ආවත් 2021 වෙන විට මේ පළවෙනි ක්වාටර් එක ඉතින් ලොකු බලාපොරොත්තුවක් තියාගන්න බෑ විශාල පිරිසක් රට තුළ නැවත ආපු නිසා. ඒ වගේම අනිත් එක තමයි foreign direct investment. ඒ කියන්නේ විදේශීය ඍජු ආයෝජන වල පැමිණීම 2018 ඉඳලා ආලම කඩාවැටීමක් වෙන්නුම් කරනවා මේ තත්ත්වය. ඉතින් මේකත් එක්ක රාජ්‍ය ආදායමත් ඒ ආකාරයෙන්ම පසුබැසලා තියෙනවා. ඔබ දන්නවා ආර්ථිකයක් තාමත් හොඳින් යන වෙලාවක තමයි මේ රාජ්‍ය ආදායමත් ඉහළ තත්ත්වයට යන්නේ. ඉතින් මේ හැම දෙයකම ප්‍රතිඵලයක් වශයෙන් නැවත වතාවක් රාජ්‍ය ආදායම. රාජ්‍ය ආදායම අඩු වෙනවා කියන්නේ රජයට වියදම් කරන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් සයිකල් එකක් වගේ. ඉතින් මේ තියෙන්නේ මේ පෞද්ගලික කාලේ තාමත් ආందోලනයක ලක් වූ රජයේ ණය සීමාව ඉතාමත් දරුණු ලෙස දල ජාතික නිෂ්පාදිතයක් අපේ රටක නිෂ්පාදනය කරන එහෙට වඩා වැඩි ගුණයක් අපි ණය වෙලා තියෙනවා 100ට වඩා වැඩි වෙලා තියෙනවා. මේ තත්ත්වය මුලින් තිබ්බේ 2001 2002 3 වගේ කාලවකවානුව තුළ. නමුත් අඩු කරන ක්‍රමිකව ඇවිල්ලා නැවත ආපහු මේ ණය ගැනීමේ සීමාව දල ජාතික නිෂ්පාදනයට එහා ගිහින් බවක් ඔබට පේනවා ඇති 2020 තත්ත්වය දැන් මේ අවුරුදු වෙනකොට තවත් මේ දේට අලුත් වෙයි. ඉතින් මේක සම්පූර්ණයෙන් මේ හැම අංශයක්ම කඩාවැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය කාලේ ඔබට පේනවා ඇති ශ්‍රී ලංකාවේ අපි කියනවා මේ සවරින් රේටින් කියලා එහෙම නැත්නම් මේ ණය ලබා දීම පිළිබඳ මේ ශ්‍රේණිගත කිරීමේ අපි විශාල කඩාවැටීමකට ලක් වුණා. Moody's, Fitch rating, S&P global rating මේ ඔක්කොගෙම ඔබට පේනවා ඇති අපි අර CCC කියන නැත්නම් තාම පල්ලෙහා කාණ්ඩයට වැටලා තිනවා. මේක ප්‍රතිඵලයක් වශයෙන් outstanding central bank මේ කියන්නේ මේවා අපිට වෙන රටකින් මුදලක් ගන්න ගියාම ඒ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙමින් තමයි යන්නේ මේ downgrade කරපු එක. මේක adverse අපි කියන්නේ මේ කියන්නේ adverse effect එකක් ඇටියට තමයි මේක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. මේ තත්ත්වය තමයි දැන් අපි භුක්ති විඳින්න ඉන්නේ. අපි බලමු මේකේ වර්තමාන තත්ත්වය පහුගිය ලොකු ආందోලනයක් ඇති වුණා පහුගිය ජූලි මාසේ අපිට ලොකු මුදලක් කියන්නේ US ඩොලර් බිලියනයක් අපිට ගෙවන්න තිබුණා මේ foreign currency එක කොමාරි ගෙවලා දැම්මා කියන එක තමයි දැනට තියෙන මේ අපිට තියෙන වාර්තා. කියන්නේ ජූලි 25 වෙනිදා. හැබැයි first payment එක ෆයිනෑන්ස් කරලා තියෙන අපි foreign exchange reserve අපේ තියෙන විදේශ සංචිත වලින්. ඊට පස්සේ මේ immediately අපිට විශේෂයෙන්ම 2022 සහ 23 තවත් එවැනි බිලියන
1.5 සහ බිලියන 1.25ක මුදලක් ගෙවීමට නියමිතයි. ඒකත් එක්ක අපිට වැදිච්ච ප්‍රධාන පහර තමයි ඔබ කවුරුත් දන්න ඩොලර් එකේ අගය ඉතාමත් වේගෙන් ඉහළ යන එක. දැන් අද වෙනකොට තාමත් 202.3 මට්ටමේ තියෙන්නේ. සියලුම කරන්සි ඒ විදිහේ තත්ත්වයක් වුණා. දැන් මේකේ ජපාන් යෙන් එක පහුගිය කාලේ යම් ප්‍රමාණයක මොකද ජපානයෙන් අපි වාහන ආනයනය කිරීම වගේ දේවල් නැවතිච්ච යම් ප්‍රමාණයක අපි කියන ඇප්‍රීෂিয়েෂන් එකක් වුණාට අනිත් සියලුම ඒවා 2020 දී මේකම ඔබට පේනවා ඇති ඍණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. 2021 දී පොඩ්ඩක් මේ ජපාන් යෙන් එක වුණාට අද වෙනකොට මේ මම දැන් මේ මොහොතකට කලින් බැලුවා දැන් අපි අපව ඍණ තත්ත්වයට පරිවර්තන වෙලා දෙනවා. ඒ කියන්නේ මේකත් ඍණ තත්ත්වයට පරිවර්තන වෙනවා. සියලුම දේවල් ඔබට පේනවා 2021 වෙනකොට නොවැම්බර් 15 වෙනකොට හැමදේම ඩිප්‍රීෂিয়েෂන් එකකට නැත්තම් පත් වෙලා අපේ මුදලට වඩා ආව ප්‍රමාණයක් වෙලා තියෙනවා. මේ තත්ත්වයත් එක්ක තියෙන ලොකුම අපි වර කතා කරු ක්‍රෙඩිට් රේටින් එකකින් අපි තාමත් පල්ලෙහා තත්ත්වයට පත්වීමත් මේ අපි මේ ඉන්ට්‍රස්ට් රේට් ගෙවින එක මේ විශේෂයෙන්ම මේ සඳහා අපිට කරන්න වෙනවා සෙන්ට්‍රල් බැංක් එකට ඒගොල්ලන්ගේ පොලි අනුපාත වැඩි කරන්න වෙනවා. මේ පොලි අනුපාත වැඩි කිරීමත් එක්ක තමයි අපි මේ ලෝකල් කරන්සි එක ස්ට්‍රෙන්තනයිස් කරගන්න වෙන්නේ. ඉතින් මේක කරන්න ගියාම ඔබ දන්නවා රුපියල් එන්ඩෙන්ට එක්ස්පෙක්ටඩ් මේක රීපේමන්ට් ඒ කියන්නේ අපි ණය ගෙවන්න තියෙන මුදල හැම වෙලේම වැඩි මුදලක් ගෙවීමට සිදු වෙනවා. විශේෂයෙන්ම මේ ඩවුන්ග්‍රේඩ් වීම එක්ක ඉන්වෙස්ට්මන්ට් is substantial risk කියන තත්ත්වයට පත් වෙලා. ඒක තමයි ඉන්ඩිකේටර් එක. ඒ කියන්නේ අපේ වගේ රටකට ඇවිල්ලා ඉන්වෙස්ට් කිරීම යම් කිසි අවධානමක් තියෙනවා කියලා කියනවා. ඉතින් මේ ඩවුන්ග්‍රේඩින් එක ඉන්ඩිකේට් කරනවා real possibility of default එකක් ඇතිවෙනවා. ඊළඟ අනිත් පැත්තෙන් මේ foreign debt obligation එක බැලුන් එකක් වගේ ඉදිරි කාලයේ ඇවිල්ලා ඩොලර් බිලියන 29ක විතර වගේ ක්‍රෙඩිට් රේටින් එකක් අපිට ගෙවා ගන්න සිද්ධ වෙයි කියන එක පිළිබඳව සාකච්ඡාවක් තියෙනවා. ඒ අනුව මේ ප්‍රෙෂර් එක මේ ඔබට පේනවා ඇති මේ ප්‍රෙෂර් එකේ ස්වභාවය අපිට තියෙන ආදායම් සියල්ල අහිමි කරමින් තමයි මේ දේවල් වෙන්නේ. එතකොට දැන් පේනවා ටුවරිස්ට්ලාගේ පැමිණීම පසුගිය මාස සැප්තැම්බර් වගේ වෙනකොට යාන්තම් ඔලුව උස්සවුවා විතරයි පෞගේ සැප්තැම්බර් නොවැම්බර්. නමුත් දැන් ආපහු නැවත ඔබ දන්නවා ලෝක පරිමාණයේ ගිය දවස් දෙක තුනේ ඉඳලා ඔය අලුත්ෙන් පයාගත්ත වේරියන්ට් එකත් එක්ක යම් කිසි ප්‍රමාණයක ආපහු ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා. ඊළඟට මේ අපි රෙමිටන්ස් වගේ ඒවා ඔබට පේන හැම එකක්ම අපි 2020ට සාපේක්ෂව 2021 යම් කඩා වැටීමක් තාම 2021 ඉවර වෙලා නැහැ. නමුත් 2021 විශේෂයෙන්ම ජනවාරි සැප්තැම්බර් අතර මේ තත්ත්වයේ තියෙන. ඉතින් අපිට ලොකු මේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස තුල ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද කියන එක පිළිබඳ අපිට නැවත හිතන්න වෙනවා. ඉතින් මේකත් එක්ක අපි මූලික වශයෙන් ඔබට පේනවා මේ වෙළඳාමේ තියෙන තත්ත්වයක්. ඒ කියන්නේ විශේෂයෙන්ම වෙළඳාමේ අපි ආනයන අපනයන ඒ සියල්ලක්ම 2020ට සාපේක්ෂව 2021 යම් ප්‍රමාණයක මේ 21 මුල් හරියේදී යම් ප්‍රමාණයක අපිට අපේ අගෝස්තු මාසවල ඔබට පේනවා යම් ප්‍රමාණයක ගොඩනග මේ ඉහළ යාමක් සිද්ධ වුණත් ආපහු නැවත සැප්තැම්බර් ඉඳලා අපිට තාම මේ වර්ෂ දෙකේ තොරතුරු නැහැ. සැප්තැම්බර් ඉඳලා පොඩි කඩාවැටීමකට වගේ තත්ත්වයක් තියෙනවා. ඒකත් ලොකු පීඩනයක් වශයෙන් යනවා. ඒ අනුව සාමාන්‍යයෙන් අපි කියනවා ඔෆිෂියල් රිසර්වර්ස් නැත්නම් විදේශීය සංචිත වගේ දේවල් වල ඔබට පේනවා ඇති විශාල වශයෙන් දැන් අපි සාමාන්‍යයෙන් වෙනදා අපි කියන්නේ මේක මනින්නේ අපිට කොතරම් ප්‍රමාණයක් මාසෙකට ආනයනය කළ හැකිද කියන එක. දැන් මේකෙන් පේනවා මාසෙකට ආනයනය කරන්න පුළුවන් ප්‍රමාණය මාස 1.5ක් වගේ දක්වා අපේ සංචිත බැහැගෙන ගින් තියෙනවා. මුලින් සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් මාස 4ක 5ක විතර වගේ මාස 3ක විතර වගේ තිබිච්ච එක මාස 1.5කට බහැලා ගින් තියෙනවා. මම හිතන අද පාර්ලිමේන්තුවේ ඇහුවා හරියටම කොච්චර සංචිත ප්‍රමාණයක් තියෙනවද කියලා. මොකද අපි සංචිත පාවිච්චි කරා වරායේ හිර වෙලා තියෙන විවිධ භාණ්ඩ ඩොලර් අවශ්‍යතාවය සඳහා ඒක යම් ප්‍රමාණයක කඩාවැටීමක් තියෙනවා. ඒක තමයි ස්නැප්ෂොට් එකක් වශයෙන් ගත්තාම 2020 අපි අර කතා කරපු දේවල් ටික ඔක්කොම සමරයිස් කරපුවම වෙච්ච සිද්ධිය අන්එම්ප්ලොයිමන්ට් එක මෙතන මුලින් ඉඳලා අපි ගත්තොත් රියල් GDP එක ඉතාම පල්ලෙහා තත්ත්වයට වැටුණා. අන්එම්ප්ලොයිමන්ට් එක මම ඉතාම කෙටියෙන් මේ සමරි කරන්න. අන්එම්ප්ලොයිමන්ට් එක ඔබට පේනවා 4.8 තිබිච්ච එක 5.0 වැටුණා. ඉන්වෙස්ට්මන්ට් එක්ස්පෙන්ඩිචර් 5ට ගියා. විශේෂයෙන්ම ඉන්ෆ්ලේෂන් එක නැගලා ගියා. per capita එක අපි 3852 ඉඳලා 3652කට වැටුණා. net external demand එක constraint එක minus. එතකොට trade deficit ඊළඟ tourism sector එක
ඊළඟට FDI inflow එක යම් ප්‍රමාණික moderate හැබැයි එක තැන stagnate වුණා. remittance අපිට බලාපොරොත්තු වෙන මට්ටමේ gross official reserve US dollars බිලියන 7.6 තිබිච්ච එක US dollars බිලියන 5.7 දක්වා 2020 පත් වුණා. තවත් පල්ලෙහාට වැටුණා. ඉතින් අනිත් පැත්තෙන් financial sector එකේ ඔබට පේනවා හැම figure එකම bank rate අපි policy rate ඒ සෑම දෙයක්ම පහතට වැටීමේ යන අතරතුරේදී අපි outstanding central අපිට නැගලා තියෙන්නේ අපේ තියෙන ණය තමයි 86.8 තිබිච්ච ණය දල ජාතික නිෂ්පාදනයේ 1.1 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම outstanding foreign debt පොඩ්ඩක් අඩු කරගෙන තියෙනවා. ඒක අපිට යම් වාසියක්. ඒක තමයි ප්‍රධාන වශයෙන් 2020 සරලව ආර්ථිකය පිළිබඳ ස්නැප්ෂොට් එක. දැන් මේකත් එක්ක සමහර අය ආගියු කරනවා යම් ප්‍රමාණයක ප්‍රෝග්‍රස් එකක් අපි කියනවා කියලා. මොකද ඒවා එහෙම කියන්නේ දැන් ඔබ දන්නවා මේ අපි ගත්තොත් එහෙම සමහර අංශ 2005ට 2014ට 2019ට විස්තර සාපේක්ෂව ඉහළ ගියයි කියලා වගේ මතයක් ඇති කරනවා මේ මූල්‍යමය වටිනාකම කරන්ට් ප්‍රයිස් එක අටුව GDP එක කරන්ට් ප්‍රයිස් එකට අනුව ඒ තිබ්බට වඩා අපි ඇචීව් කරගෙන තියෙනවා කියලා. දැන් ඒ වගේ මත තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් එක්ස්ටර්නල් කරන්ට් account balance එක GDP එකෙන් අඩු කරගෙන තියෙනවා. ඉතින් එහෙම සමහර අංශ තියෙනවා. ඒක ඕවරෝල් පික්චර් එක හැටියට ගත්තොත් සමහර අංශවල ඒ වගේ හොඳ තත්ත්වයක් තියෙනවා. සමහර අංශවල පල්ලෙහාට දැන් උදාහරණ ඉන්ෆ්ලේෂන් වගේ එකක් ගත්තොත් මුලින් 11යි වගේ තිබුණ 2005 දැන් අඩු වෙලා නේද කියලා වගේ තර්ක කරන තැන් තියෙනවා. ඉතින් ඒකත් එක්තරා ආර්ථික විද්‍යාඥයෝ විසින් තර්ක කරන දෙයක්. නමුත් ඕවරෝල් තත්ත්වය ගත්තොත් ඉකොනොමි එකේ මෙන්න මේ තත්ත්වය තමයි බලාපොරොත්තු ඇනුවල් GDP එක විශේෂයෙන්ම ඔබට පේනවා ඇති වෙනත් රටවල් එක්ක මේ පියර් ඉකොනොමික්ස්ලත් එක්ක අපි කොහෙද ඉන්නේ කියලා. එතකොට ඒ අය මේ වියට්නාම්, ඉන්දුනීසියා, තායිලන්තය, ජපානය වගේ රටවල් එක්ක 2021 ක්වාටර් දෙක සසඳලා යම් ප්‍රමාණයක අගය කිරීමක් කරනවා. අපි ටිකක් උඩට ආවා නේද කියලා. හැබැයි අන්එම්ප්ලොයිමන්ට් වගේ ඒ වගේ අපි ඒ තත්ත්වෙපත් වෙන්නේ නැහැ. සමහර මැක්‍රෝ ඉකොනොමික් වේරියබල්ස් වලින් අපිට යම් වාසියක් ආවා. කියන්නේ අපිට මේ යම් සාධනීය මට්ටමක් ළඟා කරගන්න පුළුවන් වුණාද කියලා. ඒ අනුව මේ අපිට පේනවා නැවතත් එවැනි එස්ටිමේට්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා මේ පැන්ඩමික් එකත් එක්ක. අපේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කියලා ට්‍රේඩ් ඩිෆිසිට් වගේ දේවල් අපි අඩු කරගෙන තියෙනවා. ඇත්ත. ඉතින් බැලුවල්මට ඔබට පේනවා ඇති මේ ඉම්පෝර්ට්ස් අපි විශාල වශයෙන් අඩු කරගෙන තියෙනවා. මේ යුගයේ අඩුම කරගත්ත ඉම්පෝර්ට්ස් ප්‍රමාණය කියන්නේ 7.9යි. ඊට පස්සේ එක්ස්පෝර්ට්ස් උත් ඒ වගේමයි 13.3යි. අනිත් කාලවල ඊට වඩා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ දෙකම අඩු වෙන හරහා මේ දෙකේ බැලන්ස් එකකින් මේ දේවල් වෙනවා. ඊළඟ ටුවරිසම් විශේෂයෙන්ම ඊස්ටර් සන්ඩේ ඇටැක් එකෙන් පස්සේ කඩා වැටීම නැවත පෙන්වුම් කරනවා. මේ වගේ දේවල් එක්ක අපි කතා කරා තියෙන තත්ත්වය. ඉතින් මේ අනිත් ගවර්න්මන්ට් රෙවෙනියු ඔබට පේනවා 2018 ඉඳලා රාජ්‍ය ආදායම විශාල වශයෙන් අඩු වීගෙන එනවා 2020 දක්වා. 2020 ජනවාරි ජූලි 2021 ජනවාරි ජූලි අතරත් ලොකු වෙනසක් නැහැ. ඔබට පේනවා 700 බිලියන රුපියල් බිලියන 763 ඉඳලා 799 දක්වා තා සුළු වැඩිවීමක් පමණයි තියෙන්නේ. දැන් ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර්ත් ඒ වගේමයි. ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් ප්‍රමාණයක වැඩිවීමක් තියෙනවා. ඊළඟට ෆිස්කල් බැලන්ස් එකත් ඒ වගේමයි. අනිත් පැත්තේ අපි සෙන්ට්‍රල් ගවර්න්මන්ට් ඩෙප්. දැන් මේකෙන් ඔබට පේනවා ඩොමෙස්ටික් ඩෙප් තමයි වැඩිපුර තියෙන්නේ. දේශීය ණය තමයි වැඩිපුර තියෙන්නේ. අනිත් ෆොරින් ඩෙප් සම්බන්ධයෙන් එකත් දෙතන සාපේක්ෂව වැඩිවීමක් තමයි තියෙන්නේ. ඒ අනුව පහුගිය කාලේ දැන් අපි කතා කරා මේ එක්ස්පෙන්ඩිචර් ඔන් ඉම්පෝර්ට්ස් සඳහා අඩු කරගත්තා කියලා. දැන් බැලුවල්මන්ට් පේනවා 2019ට සාපේක්ෂව 2020 අඩු කරගෙන තිනවා. හැබැයි ඔබට පේනවා ඇති අපිට අඩු වෙලා තියෙන්නේ බැලුවල්මන්ට මේ ඉන්ටර්මීඩියට් ගුඩ්ස් එහෙම නැත්නම් අන්තර් භාණ්ඩ කියන දේවල්. ඒක අන්තර් භාණ්ඩ කියලා කියන්නේ වෙනත් නිෂ්පාදනයක ගන්න භාණ්ඩ වලට තමයි මේ බලපෑම ඇති වෙලා තියෙන්නේ. 2020 මේ කරපු මොකක් අනවශ්‍ය භාණ්ඩ කියන ප්‍රමාණයමුත් යම් ප්‍රමාණයක් ඔබට පේනවා මේ කන්සියුමබල් ගුඩ්ස් වලිමුත් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඉන්වෙස්ට්මන්ට් ගුඩ්ස් උත් අඩු වෙලා තියෙනවා. ඉන්වෙස්ට්මන්ට් ගුඩ්ස් අඩු වෙනවා කියන්නේ එච්චර හොඳ දෙයක්ුත් නෙවෙයි. ඒ වගේම අන්තර් භාණ්ඩ අඩු වෙනවා කියන්නේත් හොඳ දෙයක්ුත් නෙවෙයි. ඒක ප්‍රතිඵලයක් වශයෙන් කන්සියුමර් ගුඩ්ස් වලට වල අඩුවීමට සාපේක්ෂව අනිත් දෙකේ අඩුවීම වැඩි. ඒක නිසා අපිට නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය සමහර අමුද්‍රව්‍ය නැතිවීම නිසා හුඟක් තැන්වල ගැටලු ඇති වුණා පෞගේ කාලේ. ඉතින් ඒක දරුණු ගැටලුවක් හැටියට ආර්ථික විද්‍යාඥයන් හඳුන්වනවා. ඊළඟ ප්‍රශ්නය තමයි මේ ඔබ කවුරුත් දන්නවා ලංකාවේ අයවැය දිහා බලපුවාම අපේ වියදමට සාපේක්ෂව අපේ ආදායම අඩුයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි හැම වෙලේම අපි එකට කියනවා ෆයිනෑන්සින් බජට් ඩෙෆිසිට් කියලා. මේ ෆයිනෑන්සින් බජට් ඩෙෆිසිට් එක අපි හැම වෙලේම
ෆයිනෑන්ස් කරන්නේ අර ඔබ කලින් කතා කරපු ණය පදනම් කරන. හැබැයි මෙවර යම් ප්‍රමාණයක ඒක කරගෙන තියෙන්නේ වැඩි බරක් දාලා තියෙනවා ඩොමෙස්ටික් මාකට් එක පැත්තට. ඒ කියන්නේ දේශීය වෙළඳපොලින් ණය ගැනීම. මෙතන පේනවා ඇති දේශීය වෙළඳපොළ අපි බිලියන 9065ක් විතර වගේ ගන්නකොට 6000 ගාණක් තමයි ෆොරින් මාකට් එකෙන් අරන් තියෙන්නේ. මේ 15000 පුරවගෙන තියෙන්නේ. ඒකෙමුත් මෙතන වැදගත් දෙයක් තමයි බැංකින් සෙක්ටර් එකකින් ණය ගැනීම. මේ බැංකින් සෙක්ටර් එකකින් ණය ගන්නවා කියලා කියන්නේ රාජ්‍ය අංශය මේක කරනකොට පෞද්ගලික අංශයට තියෙන කැපිටල් ඒක නැත්තම් මේ ඒගොල්ලන්ට සඳහා තියෙන ප්‍රාග්ධනය හීන වෙනවා. ඒතර පෞද්ගලික අංශ එක්ස්පැන්ෂන් එකට මේක ලොකු බලපෑමක් ඇති වෙනවා. නිසා අපේ බැංකින් සෙක්ටර් එක පුළුවන් තරම් ඉඩ අරින්න ඕන කියන සමහර අයගේ අදහසක් තියෙනවා. ඒවා රාජ්‍ය අංශයේ වැඩිපුර ඒකට යොමු නොවි පෞද්ගලික අංශයට ප්‍රයෝජන ගැනීම සඳහා. ඉතින් ඒකත් යම් ප්‍රමාණයක බලපෑමක් ඇතිවීම මේ ඉකොනොමික් ග්‍රෝත් එක සඳහා බලපෑමක් ඇති වෙයි කියන එක පිළිබඳ ආර්ථික විද්‍යාඥයන් අතර යම් මතයක් සාකච්ඡාවක් තියෙනවා. ඉතින් මේ වගේ හැමතැනම අර රිදී බලාවක් තියෙනවා වගේ මේ හැම අඳුරු තැනකම අපිට පේනවා සමහර අංශ ඒ වගේ දියුණු වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අන්තර්ජාලය භාවිතා කිරීම. මොකද අපි කවුරුත් දන්නවා මේ work from home විශේෂම අධ්‍යාපනය ලබා දීම මේ ටෙලිකොමියුනිකේෂන් සෙක්ටර් එකේ යම් ශාල growth එකක් බලාපොරොත්තු වෙනවා. විශේෂම data usages වගේ දේවල් ඊළඟ ටෙලිකොමියුනිකේෂන් සෙක්ටර් එකේ විශේෂම කනෙක්ෂන් සංඛ්‍යාව වගේ දේවල් වලින් තා ඉහළට ගිහින් තියෙන එක අපි ටිකක් කාලයක් ඉඳලා එන තත්ත්වයක්. දැන් මේ බ්‍රෝඩ්බෑන්ඩ් වගේ පැත්ත තාමත් වැඩිවීමක් අවුගේ කාලේ ඇති වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මේ නැෂනල් වයිඩ් මේ ලොක්ඩවුන් එකත් එක්ක උගක් වෙලාවට මේ ෆුවල් පැත්ත අපි කවුද ඉලෙක්ට්‍රිසිටි වගේ දේවල් වලට ඇති වෙච්ච ඩිමාන්ඩ් එකත් යම් මට්ටම් වලින් වෙනස් වෙලා තියෙනවා. ඔබ දන්නවා 2019ට වඩා 2020 වැඩි වෙලා තියෙනවා. ඊළඟට ඉන්ඩස්ට්‍රි එක මයිනස් හැබැයි ඒක ඉන්ඩස්ට්‍රි එක දුවලා නැහැ කියන එකයි ඒක අදහස් කරන්නේ. මේ දත්ත වලින් අපිට යම් ඉඟි ලැබෙනවා. අපි ඉලෙක්ට්‍රිසිටි පාවිච්චිය නැත්නම් එනර්ජි පාවිච්චිය ඉන්ඩස්ට්‍රි එක මයිනස් කියලා කියන්නේ ඒ අවුරුද්දේ 2019ට පස්සේ 2020 ඒගොල්ලන්ගේ යූසේජ් එක අඩුයි කියන. ඊළඟ ජෙනරල් පර්පස් විශේෂයෙන්ම හොටෙල් වගේ දේවල් විශේෂයෙන්ම මයිනස්. ඊළඟ ඕවරෝල් ගත්තත් අපේ එනර්ජි ඉලෙක්ට්‍රිසිටි සේල් පර්ෆෝමන්ස් එක කී කැටගරි එකක් ඒකේ ඕවරෝල් පර්ෆෝමන්ස් එකත් ඍණ අගයක් හැටියටයි තියෙන. ඉතින් ඒවා හරහා අපි ඉකොනොමික දිහා ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ මේ ඉන්ඩිකේටර්ස් වලින් පෙන්눔 කරනවා ඉකොනොමික දුවන විදිහ. ඉතින් ඊට අමතරව ට්‍රාන්ස්පෝර්ට් අපි කවුරුත් දන්නවා මේ ලොක්ඩවුන් කාලේ ඉතාම වේගෙන් කඩා වැටිච්ච අංශයක් රෝඩ් ට්‍රාන්ස්පෝර්ට් මේ පේනවා අපි ඉන්න තත්ත්වය පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් විශේෂයෙන්ම රේල් ඊළඟට අපි මේ භාණ්ඩ හුවමාරුව හැම එකම ඒවියේෂන් භාණ්ඩ හුවමාරුව මේ ඔක්කොගෙම කන්ටේනර් හැන්ඩලිංగ్ performance of the port activity ඔක්කොම ඔබට පේනවා යම් fluctuations ඇතුළේ යන්නේ. ඒ අනුව cargo handling container handling and transshipment container handling කියන මේ සෑම අංශයක්ම 100% වගේ ප්‍රමාණයකින් පෞද්ගලික කාලේ මේ අපිට බිඳ වැටීමක් තියෙනවා. 2020 බිඳ වැටීම 2021 වෙනකොට අනිවාර්යයෙන්ම ඒකේ රිෆ්ලෙක්ෂන් එකක් තියෙනවා විශාල කඩා වැටීමත් එක්ක ඒක කොහොමද රිකවර් කරගන්නේ. නමුත් රජයේ පැත්තෙන් කියන එකක් තමයි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් කටයුතු අඛණ්ඩව කරගෙන ගියා කියන එක. විශේෂයෙන්ම පෝට් එක වගේ දේවල් ඔබ දන්නවා සෙන්ට්‍රල් හයිවේ එක්ස්ප්‍රස් වේ එක සදර්න් හයිවේ එක්ස්ප්‍රස් එකේ මාතර ඉඳලා හම්බන්තොට වෙන කොටස ඒ ආදි වශයෙන් ඒ කොටස් අඛණ්ඩව කරගෙන ගියා. ඒ නිසා රට තුළට මේ මුදල් ගලාගෙන ආවා කියන තර්කයේ පැත්තෙන් කියනවා. නමුත් මේ සම්බන්ධයෙන් තියෙන විවේචනය තමයි මේ ඉන්වෙස්ට්මන්ට් ඔක්කොම non tradable මේ අපි එකට කියන්නේ ඒ කියන්නේ වෙළඳාම නොවන අංශ සඳහා කරන ආයෝජන හැටියට විශේෂයෙන්ම construction and public services. දැන් මේක තමයි පහුගිය කාලේ මේ growth එකට බලපාපු ලොකුම සාධකය කියලා එක්තරා විදිහක තර්ක කරනවා. ඒ නිසා මේ non tradable services එක්ක අපි යැපෙන එක ලොකු risk එකක්. මොකද අපේ local consumer base එක අපේ වගේ රටවල් වල පොඩි නිසා මේක too small කියන එක. ඒ නිසා රටක් හැටියට strong international trading regime එකට යන්න කියන යෝජනාව සාකච්ඡා වෙමින් තියෙනවා. විශේෂයෙන්ම මේ sustainable growth එකක් අපි පවත්වාගෙන යනවා නම් promote කරන්න ඕන higher productivity to be internationally competitive. ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් තරග කරන්න පුළුවන් ඉහළ ඵලදායීතාවක් සහිත නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කරන්න කියන එක. මේ සාකච්ඡාව තියෙනවා. ඉතින් මේ සාකච්ඡාවත් එක්ක අපිට තව පැත්තකින් තමයි strong open trade policy එකකින් පුළුවන්ද ඉකොනොමික් growth එකක් වැඩි කරන්න. ඉතින් ලෝකයේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඔබ දන්නවා ලෝක බැංකුවට අනුව GDP එකෙන්
ලෝක GDP එකෙන් 58ක් වෙළඳාම පදනම් කරගෙන ඇතිවෙච්ච දේවල්. විශේෂයෙන්ම මේ සඳහා උදාහරණයක් ඇටියට පාවිච්චි කරන රටවල් දෙකක් තමයි වියට්නාමය සහ තායිලන්තය. මේ රටවල් දෙකේ දැන් මුල් කාලයේ ඒගොල්ලෝ 1990 ඉඳලා තියෙන්නේ 75ක්. දැන් මේ වෙනකොට 110ක වගේ 81 වියට්නාමය දැන් 210ක්. මේගොල්ලෝ ඔක්කොම 145 ඉඳලා 158කට වගේ රටවල් දෙක ඇවිදලා. නමුත් ලංකාව 1990 68ක විතර වෙළඳාමක් තිබිච්ච රට ඩ්‍රොප් වෙලා තියෙනවා 52.3ට 2010. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. එහෙනම් ශ්‍රී ලංකා trade percentage relative to GDP has been comparatively low over the past decade. ඉතින් අපි කොතනදී අපි මේ graph එකෙන් මම පෙන්නන්නම් 1990 මුල් කාලයේදී තායිලන්තේ වියට්නාමයේ සහ ශ්‍රී ලංකාව කියන රටවල් තුන ගත්තොත් අපි ඒ රටවල් දෙකට වඩා ඉහළින් ඉඳලා තියෙනවා වෙළඳාම් පැත්තේ. නමුත් අවාසනාවකට අපි 2010 2020 අපි යටිදල පාසුකම් පැත්තට මම හිතන්නේ අවධානය යොමු වුණා. ඒක නිසා අපිට වෙළඳාම කියන එක පිළිබඳ ලොකු ප්ලෑන් එකක් තිබුණා නැහැ කියන එක තමයි මේකෙන් වැටෙන්නේ. එහෙම තිබුණා නම් මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුණා. ඉතින් මේ පේන්නේ නැත් ඕගොල්ලන්ට 1960 ඉඳලා අපි වෙළඳාම ගත්තොත් සාමාන්‍ය 2002 විතර ඉඳලා අපි එන්න වෙළඳාමෙන් ඉවත් වීමක් පේනවා විවිධ හේතු නිසා. ඉතින් කොහොමද අපි මේක කැපිටලයිස් කරන්නේ මේ ට්‍රේඩ් ඩෙවලොප්මන්ට් එක? ඒ සඳහා අපේ පොලිසි සම්බන්ධයෙන් විවේචනයක් තියෙනවා. විශේෂයෙන්ම මෑත කාලේ අපේ ට්‍රේඩ් මොකක්ද ටැරිෆ් සඳහා තියෙන එක ලොකු බර වැඩි කියන එක පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා. මම දීර්ඝව කතා කරන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ජෙනරල් ඩියුටි එක 15%ක්, වැට් එක 8%ක්, 10%ක පැල් එකක්, 15%ක සෙස් බද්දක්, මේ ඔක්කොම එකතු කරලා ගත්තාම 53ක විතර බද්දක් යටත් වෙනවා. ඉතින් කොහොමද මේ ඕපන් මේ සස්ටේන් කරගන්නේ මෙවැනි ශාල ටැක්ස් එකක් ගෙවලා කියලා පිළිබඳ දරුණු සාකච්ඡාවක් තියෙනවා. කොහොම නමුත් අදටත් අපේ රට මේ ටැක්ස් මත තමයි 89 ටැක්ස් මත යපෙන්නේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒකෙන් ඉම්පෝර්ට් ඩියුටිස් 8%ක්, වැට් 17ක්, අදර් ටැක්සස් 20%ක්. දැන් ටැක්ස් මතම යපීම නිසා අර හැම දෙයකම ඕනට වැඩි ටැක්ස් කරන්න ගියාම ඒ ස්මූත්ලි ඉකොනොමි එක රන් කරන්න තියෙන නැත්තම් ඒ ආර්ථිකයට හිමින් ප්‍රවේශ වෙන්න තියෙන ප්‍රවේශය අඩු වෙනවා. මොකද විශාල වශයෙන් බදු අය කරන නිසා කට්ටිය නැත්තම් වෙළඳාම උනන්දු වෙන්නේ නැහැ. ඉතින් මේකේ ප්‍රතිඵලයක් වශයෙන් අපිට එක්ස්පෝර්ට් සම්බන්ධයෙන් අපි දැන් ඉන්න තැන ගැන අපි හොයලා බලන්න ඕන. අපි ප්‍රධාන ගනුදෙනු කරුවා කියලා කිව්වොත් එක්ස්පෝර්ට් වලට වඩා ගනුදෙනු කරුවා කියලා කිව්වොත් චීනය, විශේෂයෙන්ම චීනෙන් තමයි හුඟක් දේවල් අපි ආනයනය කරන්නේ. රටක් වශයෙන් ගත්තොත් අනිත් පැත්තෙන් අපේ USA EU රටවල් වලට තමයි අපි හුඟක් අපේ අපනයන යවන්නේ. ඉතින් ඒ නමුත් අපි මේ ඔබට පේනවා ඇති අපි ජනවාරි පෙබරවාරි 2021 growth එක ගත්තොත් මේ සියලු රටවල් වලට අපි එක්ස්පෝර්ට් කරලා තියෙන වගේ මයිනස් තියෙන්නේ. අතවසෙන් ජර්මනියට යවපු දේවල් විතරයි අපි ධන සහ මේ ඉතාලි වගේ රටවල් වලට යපු වගේ ඊට අමතරව නෙදර්ලන්ඩ් චයිනා මේ දේවල් වලට විතරයි අපි ධන අගයන් තියෙන්නේ. ඔබට පේනවා ඇමරිකාව, යුනයිටඩ් කින්ග්ඩම්, ඉන්දියාව වගේ රටවල් වලටත් අපේ growth rate එක මයිනස් වෙලා තියෙනවා. ඉතින් අපේ ප්‍රධාන යුරෝපියන් යුනියන් එක ඒ වගේ රටවල්, යුනයිටඩ් ස්ටේට්ස් වගේ රටවල් සඳහා තාම අපිට රිකවරි එක අපිට කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් පහුගිය කාලේ අපි ඒ සඳහා ඔබ දන්නවා GSP+ වගේ දේවල් අපි භුක්ති විඳින්මින් හිටියා. දැන් ඒවයි ප්‍රතිඵලයක් නිසා පහුගිය අවුරුදු ගණනාව අපි ඒකේ අපි කියන්නේ එන්ජොයි කළා කියලා. ඒක එන්ජොයි කරමින් අපි වෙළඳාම කළත් මෑත භාගය වෙනකොට ඒවටත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් ඔබට පේනවා ඇති අපි garments, petroleum products මේ ඒවා අඩාවැටීමක් තියෙනවා. හැබැයි plastic and material made up textile අපි කියන්නේ අර ready made made up textiles වගේ දේවල් වල යම් කිසි වර්ධනයක් කරගෙන තියෙනවා. පොදුවේ ගත්තාම අනිත් සෑම අවස්ථාවකදී 2020 අපි විශේෂයෙන්ම මයිනස් ඇග්‍රිකල්චර් වගේ දේවල්, මිනරල් වගේ දේවල් මයිනස් තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒ නිසා total expenditure එක පැත්තෙන් ගත්තොත් අපිට රජයේ expenditure වලට පේනවා ඇති විශේෂයෙන්ම transfer to household pension, other fertilizer subsidy, සමෘද්ධි වගේ ඒවා සඳහා තමයි 23% salaries and wages 30යි. ඉතින් මේ දෙක එකතු කරපුවාම භාගයක්ම යන්නේ නිකන් සරලව කිව්වොත් වැඩක් يعني ප්‍රොඩක්ෂන් එක අපි salaries තියනවා තමයි. නමුත් ලොකු මේ growth එකට දායක වෙන අංශයකටද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ අනුව ඔබට පේනවා ඇති මේ සෑම අවස්ථාවකදීම අපේ විශේෂයෙන්ම මේ වෙනකොට ලොකු බරපතල ප්‍රශ්නයක් දෙන ඉන්ෆ්ලේෂන් එක සම්බන්ධයෙන් ඒකත් අපි. හැබැයි අපිට සමහර අංශ දැන් ගත්තොත් එහෙම ඔබට පේනවා ඇති මේ මැනුෆැක්චරින්
PIM එක නැත්නම් purchasing managers index කියන එක අපි පහුගිය විශේෂයෙන්ම මේ සැප්තැම්බර් මාසේ පොඩි පොසිටිව් පැත්තකට ගිහින් තියෙනවා. ඒකට හේතුව ඔබට පේනවා ඇති new orders, production, employment, stock of purchase, suppliers delivery time වගේ දේවල් වල අපි පොසිටිව් බවක් ඇති කරගෙන තියෙනවා කලින් සැප්තැම්බර් මාසයට වඩා ඔක්තෝබර් මාසේ. මේක පොඩ්ඩක් අපිට එනවා වගේ හඳුන්වනවා. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ අපි මම අර කලින් කිව්වා වගේ පොඩ්ඩක් නිකන් උනන්දුවක් ඇති වෙනවා හැම අංශයකම වගේ පේනවා. අපි බලමු ඒක කොච්චර දුරට සස්ටේන් කරගන්න පුළුවන්. අනිත් ඉන්ඩෙක්ස් එක තමයි සර්විස් PMI එක. ඒකත් අපිට යම් ප්‍රමාණයක මේ පොසිටිව් වීගෙන හැබැයි අපිට පේනවා ඉතින් මේ backlog of the work නැත්නම් අපිට කරන්න තියෙන වැඩ කන්දරාව සම්බන්ධයෙන් අපි තාම මයිනස්. ඒ කියන්නේ අපිට ඉතුරු වෙච්ච වැඩ කිරීම තමයි මෙතන තියෙන මේ සර්විසස් සෙක්ටර් එක. ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ ඉඳලා ඔක්තෝබර් මාසෙ වෙනකොට පොඩ්ඩක් කම්පෙයාර් කරනකොට අපි ඒකෙත් 57ක් වගේ තත්ත්වයක් උදා කරගෙන තියෙනවා. ඉතින් මේක පොඩ්ඩක් හොඳ ප්‍රවණතාවයක් এডুকেෂන්, ඉන්ෂුරන්ස්, ප්‍රොෆෙෂනල් සර්විස්, රියල් එස්ටේට් අපි දන්නවා এডুকেෂන් වගේ හුඟක් පල්ලෙහාට තාම අපිට ටියුෂන් පාසල් වගේ ඔය කියන කාලේ අරුන් නැහැ. මේ මාසේ තමයි මේ මාසය ඇතුළත තමයි මේ දේවල් වලට යම් සහනයක් ලැබුණේ. මේවත් එකට එකතු වෙනකොට අපි බලාපොරොත්තු වෙන අර 3.4කට වගේ ළඟා කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ලෝක පරිමාණ මේ අර්බුදයක් හමුවේ ඔබට පේනවා ඇති 2020, 2019, 91, 92, 75, 45, 46 වගේ කාලවකවානු වල රිකවරි එකට යන කාලය සාමාන්‍යයෙන් අවුරුදු අපිට පේනවා 3ක් 2ක් විතර වගේ කාලයක් නෝමල් රිකවරි එකකට යනවා. සමහර අවුරුදු 3කටත් වැඩි යනවා මේ නැවත මේ නැගී සිටින්න. හැබැයි මේකේදී විශේෂයෙන්ම මේ ඩෙවලොපින් කන්ට්‍රීස් අපි ඉමර්ජින් මාකට් සහ ඩෙවලොපින් කන්ට්‍රීස් වලට වැඩි කාලයක් යයි කියලා ලෝකේ පුරෝකථනයක් කරනවා. ඒ වගේම ඇඩ්වාන්ස් කන්ට්‍රීස් වලට තමත් අඩු කාලෙකින් මේකට පරිවර්තනය වෙන්න පුළුවන් වෙයි කියලා පුරෝකථනයක් කරනවා. ඒ අනුව ග්ලෝබල් ඉකොනොමික් ඇක්ටිවිටීස් ඔබට පේනවා 2020න් පස්සේ 2022 21 වෙනකොට තම වේගයෙන් මේවා වෙනස් වෙයි කියන එක පිළිබඳ සාකච්ඡා වෙනවා. හැබැයි EMD වගේ නැත්නම් ඉමර්ජින් මාකට්ස් ඇන්ඩ් ඩෙවලොපින් ඉකොනොමික්ස් වගේ ඒවා ටිකක් ස්ලෝ growth එකක් පත් වෙකද අපේ රටත් අයිති වෙන්නේ මේ ඩෙවලොපින් මෝඩ් එකට. ඊළඟට මේ අලුතෙන්ම ආපු දරුණුම ප්‍රහාරය තමයි ඔබට පේනවා මේ අලුතෙන්ම එක්ස්ට්‍රීම් පවර්ටි. අපි 2015 ඉඳලා මේ ලයින් එකේ දිගට ගියා නම් අපි මේ වෙනකොට මිලියන 500ක් විතර වගේ ප්‍රමාණයක් ලෝක පරිමාණයේ පවර්ටි ලයින් එකෙන් පල්ලෙහා ඉඳී කියලා බලාපොරොත්තු වුණා. නමුත් මේ කොවිඩ් එකත් එක්ක එය මිලියන 751ක් වගේ තත්ත්වයට පරිවර්තන වෙයි කියලා උපකල්පනය කරනවා. මේක මේ ලෝක පරිමාණය මේක ආසියාතික රටවල් වලට වෙනම ප්ලොට් කරලා බලන්න පුළුවන්. ඩෙවලොපින් විශේෂයෙන්ම ඩෙවලොපින් කන්ට්‍රීස් වලට ඒ වගේම යුරෝපය ඒ වගේ නැගී එන රටවල් ඒවට බලනකොට එක එක මට්ටම් වල තියෙනවා. දැන් ලෝක පරිමාණ තත්ත්වය ඔබට පේනවා ඇති නොහිතපු අලුත් ඩියු කාස්ට් එක්ස්ට්‍රීම් පවර්ටි එකක් මේ හරහා දියුණු වෙලා තියෙනවා. ඉතින් අපිට මේ අපේ රට විශේෂයෙන්ම එක්ස්පීරියන්සින් කරනවා මේ රැපිඩ් ඉන්ක්‍රීස් එකක් ඉන්ෆ්ලේෂන් එක. ඔබට පේනවා ඇති මේ වන විට ඉල ඔලු වල මිල ගණන් ඕවත් එක්ක වේගින් යනවා. මේකට හේතු ගොඩක් තියෙනවා. අපි පස්සේ කතා කරමු. මේක ලෝක පරිමාණයත් එහෙමයි. ලතින් ඇමරිකාව, යුරෝපය වගේ රටවල් ඔබට පේනවා ඇති වේගින් මොකද අවශ්‍ය තරම් දැන් මිනිස්සුන්ගේ ඒ ඩිමාන්ඩ් එකට ගැලපෙන සප්ලයි එකක් නැති නිසා වේගින් ඉන්ෆ්ලේෂන් එකක් බවට පරිවර්තනය වීගෙන තියෙනවා. ඉතින් මේක ලතින් ඇමරිකානු රටවල් විශේෂයෙන් බ්‍රසීලය වගේ රටවල් වල 10%කටත් එහා ගිහිල්ලා තියෙන බවයි වාර්තා වෙන්නේ. නමුත් පොඩි පොසිටිව් පැත්තක් තියෙනවා. විශේෂයෙන්ම අපි ගනුදෙනු කරන රටවල් වල මේ නැගීම දිහා බලනකොට අර කලින් කතා කරපු PMI එක විශේෂයෙන්ම ඉන්දියාවේ, රුසියාවේ, UK and China ඉන්ක්‍රීස් කරගෙන තියෙන හයර් රේට් වලින්. හැබැයි USA and Eurozone ඉන්ක්‍රීස් කරගෙන තියෙන ඉතාමත් මන්දගාමී. මොකද අපි වැඩිපුර USA සහ අපි යුරෝපයට බඩු යවන නිසා ඒකේ පොඩි බලපෑමක් ඇති වෙයි අපිට. මොකද ඒගොල්ලෝ හිමින් තමයි ඒගොල්ලෝ පාත් එකට දාන්නේ. අනිත් පැත්තෙන් සර්විසස් සෙක්ටර් එක චයිනා, ඉන්දියා, ජපාන්, UK indicate their service sector expand වෙලා තියෙනවා 2021. ඉතින් ඒක නිසා අපි චයිනා වගේ රටවල් වලින් අපිට raw material වගේ එනවා නම් ඒවට යම් වේගයක් එයි කියලා හිතනවා. අනිත් පැත්තෙන් අපි යැවීම පැත්තෙන් අපි පොඩි ස්ලෝ වීමක් තියෙනවා. මොකද එකක් තමයි USA, යුරෝපයේ වගේ තත්ත්වවල මේ මතුවීම ඉතාමත් හිමින් සිදු වෙන නිසා. ඒ අනුව මොනවද තියෙන ඉෂුස්? මම ඉතාම කෙටියෙන් කියන්නම්. මේ ඉන්කම් පිළිබඳ තාම වේගෙන් හිතන්න වෙනවා. මොකද විශාල සෙග්මන්ට් එකක් ඉන්නවා ඉන්කම් ලොසස්. එහෙම නැත්නම් වේගෙන් ඒගොල්ලන්ගේ ආදායම් මාර්ග අහිමි වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ සඳහා අපි තීරණයක් ගන්න ඕන. ඊළඟට මේ අර වල්නරබල් ගෲප් එකක් අපි කතා කරා වගේ වේගෙන් එක්ස්ට්‍රීම් පුවර්ටි වෙච්ච පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම
පෙන්ෂන් ගත්ත අය ඊළඟට ඔබ දන්නවා SME සෙක්ටර් එක නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මේවා ඊළඟ අන්එම්ප්ලොයිමන්ට් එක විශේෂයෙන්ම අපේ තියෙන සෝෂල් ප්‍රොටෙක්ෂන් එක ප්‍රමාණවත් මදි ඊළඟ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක ඊළඟ නව බිස්නස් ලෑන්ඩ්ස්කේප් එකක් මේ පෝස්ට් පැන්ඩමික් එකත් එක්ක ඇවිල්ලා තියෙන විශේෂයෙන්ම ඩිජිටලයිසේෂන් එක පිළිබඳ ලෝකේ කතා කරනවා ඒ අලුත් බිස්නස් ඊළඟට අපේ රෙවෙනියු බේස් එක නැරෝ ඩවුන් වෙලා තියෙනවා ඊළඟ නැෂනල් කොම්පිටිෂන් එක කොහොමද ජාතීන් අතර දැන් මේ වෙලාවේ නැගී එන අනිත් රටවල් මැලේසියාව මේ අපේ රටවල් වලට සාපේක්ෂව ගත්තොත් බංග්ලාදේශය මේ වගේ රටවල් එක අපි කොහොමද තරගයක් දෙන්නේ කියන ඊට අමතරව ක්ලයිමැටික් චේන්ජ් ප්‍රශ්න පවා අද වෙනකොට සාකච්ඡා කරමින් පවතිනවා ඒ නිසා මේ පැන්ඩමික් එකේ හුඟක් වෙලාවට අපිට අර මිනිසුන්ගේ ලයිෆ් ස්ටයිල් එකේ ඇතිවෙච්ච චේන්ජස් වෙනස් කිරීම ලෝකල් ෆැෂන් එකකින් කරන්න ඕන කියන එක මේ කියන්නේ ජාත්‍යන්තර අත්දැකීම් තිබුණත් මේ ලෝකල් ෆැෂන් එකකින් මේක කරන්න කියන අදහස සාකච්ඡා වෙමින් තියෙනවා අර මං කිව්වා වගේ ෆිස්කල් නැත්තම් අර මේ අයවැය තුලින් මුදල් ගලාගෙන යෑම කොහොමද කරන්නේ ඊළඟ ලේබර් මාකට් එකේ තියෙන මේ අඩු මේ කොවිඩ් තත්ත්වය තුළ කුඩා ස්ටාෆ් එකක් යටතේ වැඩ කරන්නේ කොහොමද මෙන්න මේවා පිළිබඳ ලොකු සාකච්ඡාවක් මෑත ඇති වෙනවා විශේෂයෙන්ම මේ බවුන්ස් බෑක් එක සඳහා ලෝක බැංකුව රිපෝට් එක මූලික වශයෙන් රෙකමන්ඩ් කරන්නේ එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් නැත්නම් ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් ලෙඩ් ග්‍රෝත් මොඩල් එකක් ගැන යන්න කියලා. ඉතින් ඒක අපි දන්නේ කොයි තරම් දුරට තාම අපිට සූදානම්ද කියලා. දැන් පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් ගොඩනගා ගන්න government should be turn to the IMF කියන එක මම හිතන්නේ මේ සඳහා political dialogue එකක් තියෙනවා. නමුත් ඒවා පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා විශේෂයෙන්ම මේ ඉන්දියාවේ තමිල්නාඩුව මේ neighboring country එක මේ තත්ත්වයෙන් IMF කුෂන් එක ලබා ගැනීම නැත්නම් IMF එකකින් තම මූල්‍ය වාසිය අර ගැනීම නිසා ඇති වුණා කියන තව පැත්තකින් තර්ක කරනවා IMF එක එහෙම කියනකොට අපේ තියෙන ප්‍රශ්නයක් තමයි අපේ පබ්ලික් සෙක්ටර් එක අඩු කරන්න සමෘද්ධි සහනාධාර අඩු කරන්න මෙන්න මේ වගේ රජයේ දෙන බෙනිෆිට්ස් පුළුවන් තරම් අඩු කරන්න කියලා ඒක පොලිටිකලි කොයිතරම් වැදගත්ද කියන එක පිළිබඳ නිසා මේ පිළිබඳ යන්නේ නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් අපිට තව ඈත කාලේ අපි උගක් රිලයි වෙන දෙයක් තමයි චීනේ විශේෂයෙන්ම චීනේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් එකත් එක්ක ඒ සඳහා අපි සෑහෙන උත්සාහයක් ගන්නවා චීනේ මත යැපෙන්න. ඉතින් අපිට තියෙන අභියෝගයක් තමයි මේ පබ්ලික් සෙක්ටර් ප්‍රොඩක්ටිවිටි ඉම්ප්‍රූව්මන්ට් එක. ඔබට පේනවා ඇති අපි පහුගිය කාලෙම මේ සර්විසස් දුන්නට ලෝකේ ඉහළම තැනක තියෙන්නේ සිංගප්පූරුව ඒගොල්ලෝ 2.34 වගේ පොයින්ට් එකක් දෙනවා. අපි ඉන්නේ හැම වෙලෙම ඔබට පේනවා ඇති මයිනස් තත්ත්වයක මේ රාජ්‍ය අංශය ලබා දෙන සේවාවන්. ඉතින් මේවා ගැන හිතන්න වෙයි. ප්‍රධාන වශයෙන්ම ඔබට පේනවා මේ ඉන්ඩිකේටර්ස් පොඩ්ඩක් පරණයි මේක 2017 හැබැයි තාම අලුත් රිපෝට් එක ආවේ නැහැ. ඒකට අනුව ගත්ත inefficient government bureaucracy poor work ethic in national labor force එක. මේවා තමයි අපිට තියෙන ප්‍රධාන අභියෝග. ඉතින් මේවා කොහොමද වෙනස් කරගන්නේ? මේ තව දුරටත් අපි මේ වගේ පැන්ඩමික් එකක් ඇතුලේ රාජ්‍ය අංශයට වැඩ කරන්න එන්න නන්දුකුත් නෑ. ආවත් පුළුවන් තරම් ඒ නිමාඩු ගැනීම ඒ වරප්‍රසාදත් එක්ක වැඩ කරන බවක් තමයි මේ වාර්තාවල තියෙන අපේ ඒ නිලධාරීන් අතර තියෙන නැත්නම් රාජ්‍ය සේවයේ තියෙන ඒ ආකල්ප මේවත් එක්ක දිහා බලපුවම මේක අපි සෑහෙන වෙලාවක් කතා කරන්න ඕන මාතෘකාවක්. නමුත් ඉතින් කරප්ෂන් ඒ ඔක්කොම අපි වැඩි කරගෙන ඉතින් මේ පේන්නේ කරප්ෂන් මේ ඉන්ක්‍රීස් වෙලා තියෙනවා අපි 2020ට සාපේක්ෂව 2019ට සාපේක්ෂව 2020 මේ පැත්තෙන් අපි තාම දුර්වල වෙගෙන it's a case of doing business කියන්නේ ලෝක බැංකුවේ අපි තියෙන එක තව ඉන්ඩිකේටර් එකක් තමයි අපිට මේ easy of doing business කියන මේක ඒකත් අපි එච්චර හොඳ මට්ටමේ නෙවෙයි තියෙන්නේ තව පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොම නමුත් මේ issues and challenges අතරේ අපි consumer spending ඉස්සරහට වැඩි වෙනවා මේ social distancing මේ lockdown හින්දා මේ travel restrictions අයින් වෙනකොට මේ spending වැඩි කරනකොට ඒකට සමානව ඒ අපි ඒගොල්ලන් එවන ඒ මුදල් වලට නැත්නම් අපි කියන ඒ demand එකට ගැලපෙන supply එකක් ලබා දීම පිළිබඳ හිතන්න වෙනවා මේ අභියෝගය. විශේෂයෙන්ම energy demand එක ශාල වශයෙන් balance of payment එකට අපි බලපාන ඔබ කවුරුත් දන්නවා රට එන්න අරින්න මොකද වෙන්නේ ශාල energy demand එකට යනවා. ඊළඟ ඒ අපි අර අපි කතා කරපු අපේ ලංකාවේ ජනගහනය විශේෂයෙන්ම මිලියන අතර සමා වෙන්න මේ පවර්ටි තත්ත්වයට පරිවර්තන වෙලා තියෙනවා කියලා මිලියන 5ක් විතර. මෙන්න මේ තත්ත්වයෙන් කොහොමද අපි එළියට යන්නේ කියන එක සම්බන්ධයෙන් හිතන්න වෙනවා. ඊළඟට ඇග්‍රිකල්චර් වැලියු චේන් එක දැන් ඇග්‍රිකල්චර් සම්බන්ධයෙන් අපි වෙනම සාකච්ඡාවක් කරන්න ඕන. දැන් තියෙන තත්ත්වය කොහොමද මේ ෆාම් මාකට් ලින්කේජ් එක හදාන්නේ, ඇග්‍රි එක්ස්ටෙන්ෂන් සර්විසස් වැඩි කරන්න, ඉන්ෆෝමේෂන් වල තියෙන ප්‍රශ්න මේවා වැඩි කරන්න. ලේබර් මාකට් එක සහ এডুকেෂන් සඳහා දැන් හුඟක් වෙලාවට ඉතාලිය වගේ රටවල් මේ এডুকেෂන් එක සම්බන්ධයෙන් වෙනම ටියුටරින් සර්විසස් පටන් ගෙන තියෙනවා. ඒගොල්ලොන්ගේ අර පරක්කු වෙච්ච ඒවා වෙනස් කරන්න අපේ තාම අපිට এডুকেෂන් සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වයකට එන්න බැරි වුණා.
මේකත් එක්ක තාමත් මේ ගිය ඔක්තෝබර් 1 වෙනිදා 6 month road map එකක් ඉදිරිපත් කරා ශ්‍රී ලංකා මහා බැංකුව. මේකේ දීර්ඝ සාකච්ඡාවක් තියෙනවා මම ඒකට යන්න අදහස් නැහැ. ඒගොල්ලෝ කොහොමද කරන්නේ මේක කියලා. ඒකට විශාල වශයෙන් SME ළඟට ටැක්ස් අපි වෙනස් කරන්නේ කොහොමද, එක්ස්පෝර්ට් වැඩි කරන්නේ කොහොමද, මේ සම්බන්ධයෙන් විශාල ප්ලෑන් එකක් තියෙනවා සායක. හැබැයි දැන් විවේචනයක් තියෙනවා. ප්ලෑන් එක ඔක්තෝබර් 1 වෙනිදා දැන් නොවැම්බර් ආවා මාස දෙකක් ගියා. තාම ප්ලෑන් එකේ කොච්චර දුරට වැඩ කරගන්න පුළුවන් වෙද. ඒක ප්‍රධාන අංශ තුනක් අවධානය කරනවා. එකක් තමයි මේ ණය සහ ෆොරෙක්ස් කන්සර්න් නැත්නම් අපි විදේශීය විනිමය සම්බන්ධයෙන් තියෙන පැත්ත, අනිත් එක ෆයිනෑන්ෂල් සෙක්ටර් කන්සර්න්, අනිත් එක තමයි මැක්‍රෝ ඉකොනොමික් ස්ටැබිලිටි. ඉතින් මේකත් එක්ක ඒගොල්ලෝ ප්‍රොපෝස් කරලා තියෙනවා මේක මෙන්න මේ වැඩ ටික කරන්න. හැබැයි විවේචනයක් තියෙනවා IMF සපෝට් එක නැතුව මේක කරගන්න පුළුවන්ද, මේ අපිට ලෝකලි කරගන්න පුළුවන්ද කියන්නේ. සමම මේකින්කට කතා කරන්නේ ඒක අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඩෝනර්ස්ලා උදව් කරමින් යනවා. විශේෂයෙන්ම ආසියානු සංවර්ධන බැංකුව වගේ රටවල් ඊළඟට WHO ඒවා රූරල් ඩෙවලොප්මන්ට් අපිට කරගෙන ඒකෙත් යම් වාසියක් ගන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා චීනයේ මත යැපෙන එක මේ පේනවා ඇති විශාල වශයෙන් අවුරුදු 2006 ඉඳලා අපි දිගටම 2000 මේ තත්ත්වයේ ඉඳලා චීනෙත් එක්ක මේ සම්බන්ධතාවය ඇති කරගත්ත වර්තමාන වෙනකොට මේක තාම වේගෙන් චීනය මත යැපීම පේනවා ඇති ඔබට. හැබැයි මේක අපි විතරක් කරන දෙයක් නෙවෙයි. අනිකුත් රටවල් මේ තත්ත්වෙමයි. ශ්‍රී ලංකාව 14% තමන්ගේ GDP කරනකොට ලාओසේ 117ක් වෙනවා. ඉන්දියාවත් 101ක්. ඉන්දියාවේ ජලජාතික නිෂ්පාදනයේ චීන ඉන්වෙස්ට්මන්ට් කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක අපේ අර මං කිව්වා ඉන්වෙස්ට්මන්ට් එන්න නම් quality of infrastructure කියන එක අවශ්‍යයි. The quality of infrastructure වලට අනිත් රටවල්වලට සාපේක්ෂව ලංකාව තරම්ම හැමතැනම හොඳ නෑ. අපිට පේනවා ඉතින් තායිලන්තේ වගේ රටවල් ඉහළ මට්ටමේ තියෙනකොට අපි අපේ වගේ රටවල් පල්ලෙහා මට්ටමේ සමහර ඒවා එයා කනෙක්ටිවිටි වගේ ඒවා ඒගොල්ලන්ගේ අඩු වුණාට මේ ඉහළ මට්ටමේ තියෙනවා මේක 141 අපි පල්ලෙහා ඉන්නේ අනිත් රටවල්ට සාපේක්ෂව. ඉතින් මේ චීනෙත් එක්ක ඔබට මේක වෙලාවක් නෑ අපිට පැහැදිලි කරන්න. අපි තාමත් ඒ වියට්නාම්, මේ පාකිස්තාන් වගේ රටවලුත් එක්ක එක අංශවල අපි උස් පහත් වීම තියෙනවා. ඒතර කොයි ඉන්වෙස්ට්මන්ට් වලට අපි ගැලපෙන්නේ කියන එක. මේ තියෙනෙත් ඒ වගේ foreign direct investment ලබා ගැනීමට තියෙන බාධාවන් අනිත් රටවලට සාපේක්ෂව මේකේ පේනවා ඇති. ශ්‍රී ලංකාව පැත්තෙන් තියෙන දුර්වලම තත්ත්වයේ තියෙන ඒ කියන්නේ total FDI අවුරුදු 5ටම ඇවිල්ලා තියෙන්නේ 6.8. අනිත් අර සිංගප්පූරුවට 402ක්, ඉන්දියාවට 238ක්, වියට්නාමයට 129ක් වගේ යද්දී අපිට ඊටමත් පල්ලෙහා තත්ත්වයක overall rank එක ගත්තත් ඔබට පේනවා ඇති 99 තත්ත්වෙ ඉන්නේ. අනිත් මේ අපේ කලාපේ රටවල් එක බලපුවාම doing business index එක. ඒ අනුව මොන ඒරියාද FDI අපිට ගේන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම power, food and beverage, textile, publishing, printing, ඊළඟ computer and software industry, ඊට පස්සේ library, scientific research, education, මෙන්න මේ අංශ තමයි ලංකාවට ගැලපෙන potential area of FDI කියලා අඳුරගෙන තියෙනවා. ඉතින් ඒකත් එක්ක පෞගිය 2025 වෙනකොට බලාපොරොත්තු වෙනවා මේ රිකවරි එක ඇතුලේ 5 බිලියන් FDI ගේන්න. ඉතින් ඒක අපිට පුළුවන් වේද කොයි තරම් දුරට සාර්ථක කරගන්න කියන එක අපි බලමු. ඉතින් මේක තමයි මේ අපව නැවත රිකවර් වෙන්න. ඉතින් අපි මේ සඳහා මොකද්ද කර යුත්තේ? adoption of the technology, digitalization, upskill and reskilling the workforce. මොකද කාලයක් ගෙදරට වෙලා ඉඳලා අවුරුදු එකමාර මේගොල්ලෝ ස්කිලයිස් කරන්න. සමහර අයට මේවා මැච් වෙන්නේ නැහැ. social protection system, improving public service delivery. මෙන්න මේවා දේවල් තමයි යෝජනා වෙන්නේ. හැබැයි මේ ගිය සතියේ ඇති වුණ අලුත්ම සතිය එකමාරකට විතර කලින් ලොකු බයක් ඇති වුණා. ලෝකයේ ඉහළම ඉන්න මේ රියල් ස්ටේට් ඩෙවලොපර් හැටියට හඳුන්වන්නේ චයිනා එවර්ග්‍රෑන්ඩ් කියන එක. ඒගොල්ලන්ගේ ණය ගෙවීම කරගන්න බැරුව හිර වෙච්චි බවක් ලෝකයේ සියලු බටහිර මාධ්‍ය තාත් හදට වාර්තා කරා. මේක විශාල ඉෂුව එකක් ගිය නිසා මේක කියලා තිබුණා මේ සෙන්ට්‍රල් බැංක් එක, චයිනා සෙන්ට්‍රල් බැංක් එක කියලා දුන්නා මේක අපි controllable, මේක control කරගෙන ඉන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ කියලා. ඒකත් එක්ක සමහර මාධ්‍ය විශාල වශයෙන් මේ භාවිතා කරා ලංකාවේ හම්බන්තොට පෝට් එක සහ කොළඹ පෝට්, මේක නම් දාලා තිබ්බා චීනේ හම්බන්තොට පෝට් එක සහ චීනේ කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා බිස්නස් ඇට්‍රැක්ට් කර ගැනීම ප්‍රශ්නයක් කියලා. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක්. දැනට තියෙන අනුව නම් චීනේ එක ප්‍රශ්න විසඳගෙන තියෙනවා කියලා ආරංචි තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට තියෙන තත්ත්වය අලුත් වේරියන්ට් එකත් එක්ක අපිට මේ තත්ත්වෙන් ගොඩ යන්න පුළුවන්. ඒ නිසා අර මම මුලින් කතා කරු V shape එකක්ද අපිට යන්න පුළුවන්නේ. මේක තමයි බලාපොරොත්තු වෙන සෙන්ට්‍රල් බැංක් එක. V shape එක නැත්නම් U shape එකක්ද එහෙම නැත්නම් L shape එකක්ද කියලා. දැන් සමහර ආර්ථික විද්‍යාඥයන් තර්ක කරනවා මේක U shape එකට යයි කියලා. මොකද ටිකක් කාලයක් යයි මේ තත්ත්වය ළඟා කරගන්න. ඉතින් මේක
සම්බන්ධ සමහර අය හිතනවා L shape එකකට තියයිද දන්නේ නැහැ කියලා. ඉතින් දැන් මෑත කාලේ ලොකු ආందోලනයක් තියෙන අපිට වෙලාව නැහැ ගැන කතා කරන්න modern monetary theory එක යටතේ පාවිච්චි කරන best policy model එකක් තමයි funding government spending කියන මුදල් අච්චු ගහමින් රජයට අවශ්‍ය මුදල් වියදම් කරන්න ඉඩ අරින්න කියන එක. මේක කැනඩාව වගේ රටවල් සාර්ථක වෙච්ච උපක්‍රමයක්. මේ සම්බන්ධයෙන් තියෙන විවේචනය තමයි ඔබට පේනවා ඇති අපි අපේ එක්ස්පෝර්ට් performance මේ පවා ඉතින් මේ සම්බන්ධයෙන් තියෙන විවේචනයක් තමයි අපි කොටියගේ වලිගෙන් අල්ලගත්තා කියලා මේ money printing සම්බන්ධයෙන්. මේක modern monetary modern උනාට මේක කොච්චර modern නෑ. නමුත් ඒකට කියන්නේ modern monetary theory කියලා. මේක බේස් කරගෙන මුදල් අච්චු ගහලා සමාජයට යවන්න ඒ වගේම අනිත් පැත්තෙන් ටැක්ස් කරලා ඒක ගන්න. මොකද සර්කියුලේෂන් එක වැදගත් කියන තර්කයක් තියෙනවා. මේකේ තව ගොඩක් දේවල් තියෙනවා ලිටරචර් වල. නමුත් සරලව ගත්තොත් මේ පොලිසි එක දැන් අනුගමනය කරනවා කියන එක රජයේ පැත්තෙන් යන එකක්. ඉතින් ඒක කොයිතරම් සාර්ථකද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ අනුව අපිට ඉස්සරහට අපිට පේනවා මේ මර්චන්ඩයිසින් පැත්තෙත් අපේ performance වල growth එක vegetable හැම එකක්ම විශාල damage එකක් වෙලා තියෙනවා. ඒ නිසා ඔබ V shape එකද U shape එකද L shape එකද එහෙම නැත්නම් J shape එකද කියන එක පිළිබඳ ඉකොනොමි එක දිහා මම සාකච්ඡා කරේ. අපිට තියෙනවා වෙලාව නැහැ. ඒ නිසා පොලිසි පැත්ත අපි කොයි විදිහටද රිකවර් වෙන්න ඕන කියලා පිළිබඳ සාකච්ඡා කරන්න කාලයක් නැහැ. සින්දා පොඩි ස්නැප්ෂොට් එකක් වෙන්න. මොකද මේ විනාඩි 50කින් විතර වගේ කාලයක් ඇතුළත මුළු සමස්ත හැම පැත්තම ආවරණය කරන්න බෑ. නිසා මම හිතන්නේ යම් ප්‍රමාණයකට ගෙනාවා කියලා. බොහොම ස්තුතියි ඔබ සැමට. සුබ සන්ධ්‍යාවක් මහාචාර්යතුමනි. මම හරිවංශ කරන්නේ අපි දැන් අහලා තියෙනවද මේ කොවිඩ් ඉම්පැක්ට් එක වැඩිපුරම අධ්‍යාපනයට බලපාන්නේ කියන එක. ඒක ඇත්තම අපිට පේනවා. ඒකේ ආර්ථික බලපෑම් ඇත්තම මේ කෙටි කාලෙන් නොවෙන්න පුළුවන්. කොහොමද ඒක විස්තර කරන්න පුළුවන් ඔබතුමා දකින දේ? ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද අපි ඔබ කවුරුත් දන්නවා මේ අපි ඉකොනොමි එකක විශේෂයෙන්ම මානව සම්පත සඳහා කරන ඉන්වෙස්ට්මන්ට් එකේ ප්‍රතිඵල ශනිකව එන්නේ නැහැ. ඒවා අවුරුදු ගණනාවකින් තමයි අපිට භුක්ති විඳින්නේ. ලංකාව ඊටාම ඉහළ මානව සම්පතක් මේන්ටේන් කරපු රටක්. මේ සම්බන්ධයෙන් ලොකු ඉම්පැක්ට් එකක් පිළිබඳ යුනෙස්කෝ එකත් ලෝක බැංකුවත් ADB එකත් වාර්තා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ ඔන්ලයින් අධ්‍යාපනය හරහා ළමයිට වෙච්ච ආතතිය ඒ සවුන් එකෙන් නික්මවීම ඒකට ඇති වෙන ආශාවෙන් ඉවත් වීම මේ සඳහා විශාල වශයෙන් මම අත වශයෙන්ම රිපෝට්ස් කීපයක්ම බැලුවා. ඒ ඔක්කොගෙම තියෙන ඉම්පැක්ට් එක සම්බන්ධයෙන් ගත්තොත් මේක ශනිකව අපිට පේන්නේ නැහැ. මේ මොකද මේක දැන් අනිත් පැත්තෙන් දැන් මේ ඉම්පැක්ට් එකේ ස්වභාවයන් ගොඩක් තියෙනවා. එකක් තමයි දරුවන් ගෙදර සිටීම නිසා හුඟක් කාන්තාවන් තමන්ගේ වැඩවලට යෑම. දැන් මම එක උදාහරණයක් ගත්තේ. ඒකත් ආර්ථිකයට වෙන ඉම්පැක්ට් එකක්. දරුවන්ට අධ්‍යාපනය නැතිවීම නිසා තව ටික කාලයක් යනකම් ඔවුන් ඒකෙන් පියමන් වීම පිළිබඳ භීතියක් තියෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා ඇඩ්වාන්ස් ලෙවල් O ලෙවල් වල වගේ විභාගවලට ලියන පිරිස ඒකෙන් ටිකක් සෑහෙන ඉවත් වීමක් වෙලා තියෙනවා. මොකද ඒ අයට ඒක ඒ කොන්ෆිඩන්ස් එක නෑ දැන් විභාගයක් ලියන්න පුළුවන්ද මට කියලා. වෙන මොකක් හරි කරනවා. තමන්ගේ මොකද මේ පරක්කු වීම නිසා තමන්ගේ දෙමව්පියන් නඩත්තු කිරීම. මේ වගේ ටිකක් අර ඇඩ්වාන්ස් ලෙවල් ළමයි ඒ රිපෝට්ස් වල තියෙන්නේ යම් අර ලේබර් ෆෝස් එකට යම් එන්න පුළුවන් අය අධ්‍යාපනයෙන් අයින් වෙලා අර තමන්ගේ පවුල් නඩත්තු කිරීමට ගිහින් තියෙනවා. ඒකට හේතුව පවුල් වල ආර්ථිකය ඉතාම පහළට වැටීම. මේ ආදි වශයෙන් ගත්තොත් හැම අංශයකටම මේක බලපානවා. එකක් තමයි අර කතා කරා වගේ මධ්‍යම පාන්තිකයන් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ නිවසේ දරුවා තියලා යන්න පුළුවන්කම නැත. දැන් ඩේ කෙයාර් සෙන්ටර්ස් වගේ ඒවා ෆන්ක්ෂන් උනේ නැහැ. මේක ලෝකෙ හැමතැනම තියෙන ප්‍රශ්නයක්. ජපානයේ වගේ රටවල් වලත් මේක බලපාලා තියෙනවා කොවිඩ් වසංගතයත් එක්ක. කිසි කෙනෙක් බයයි අර සාමාන්‍ය ජන ජීවිතයේ තිබිච්ච අර ඩේ කෙයාර් සෙන්ටර්ස් වල වගේ වට යවන්න. ඉතින් ඔබතුමා අහුවා වගේ ඉතින් මේ ඉම්පැක්ට් එක අර ඒතර ඔටෝමැටිකලිම කාන්තාවන් පිරිසක් වැඩට එන්න බෑ කියලා කියන්නේ. සමහර ප්‍රශ්න work from home කියන එක කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද ගෙවල් වල කුඩා දරුවන් ඉන්නවා. ඒ ගෙවල් වල පරිසර නැහැ. එහෙම වැඩ කරන්න පුළුවන් පරිසර. වැඩට ආවට පස්සේ ඒක කළාට එහෙම ගෙවල් වල පරිසරේ නැහැ. මේ දරුවත් එක්ක තියෙන ප්‍රශ්නේ ඉතින් ලොකු බරපතල ප්‍රශ්නයක්. ඉතින් මම මේ කිව්වේ ඉම්පැක්ට් එක හැම පැත්තකටම. ඉතින් මේක අර අංශේ මේ අංශේ කියලා අපිට වෙන් කරන්න බෑ. ආර්ථිකයේ හැම අංශයකටම කලපානවා. දැන් මම කිව්වා වගේ ලේබර් ෆෝස් එකට, ප්‍රොඩක්ටිවිටි එකට, අනිත් පැත්තෙන් ගත්තාම efficiency එකට, අනිත් පැත්තෙන් supply of ලේබර් මේ තත්ත්වය මේ හැම දෙයකටම මේක බලන්න. ඉන්කම් එකට ඒගොල්ලන් ඉන්කම් එකට ඊට පස්සේ ඉන්කම් අහිමි වීම නිසා අධ්‍යාපනයට යොමු කරන්න තියෙන
අප කවුරුත් දන්නවා සාමාන්‍ය මධ්‍යම පාන්තික අය වෙනත් වෙනත් ලැන්ග්වේජස් උගන්වනවා ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවන් උගන්වනවා කුඩා පට්ටමේ පවා ශිෂ්‍යත්වය පවා අපේ ඔබ දන්නවා ග්‍රාමීය ප්‍රදේශවල පවා විශාල උනන්දුවකින් තිබිච්ච මේ අධ්‍යාපනය ඒක නිකම් අතෑරිලා ගිල්ල තියෙනවා. ඉතින් මේ ලංකාවේ තත්ත්වය මේක මම හිතන්නේ අප්‍රිකානු රටවල හැබැයි ඇඩ්වාන්ස් කන්ට්‍රීස් වල මේ සඳහා විවිධ උපක්‍රම තියෙනවා. ඔබ බලන්න යුරෝපයේ විශේෂයෙන්ම ඉතාලිය වගේ රටවල් ඊළඟට ස්කැන්ඩිනේවියානු සමහර රටවල් මේ සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කරනවා ටියුටරින් වගේ සිස්ටම්ස් දරුවන්ට මේ අධ්‍යාපනය ලබා දෙන සඳහා. ඉම්පැක්ට් එක ගත්තාම අර මම කිව්වා වගේ මේ අමාංශිකරම ගලා යන බවයි පේන්නේ. බොහොම ස්තුතියි. thank you සර් මං ඉන්දිරා මාව ඇහෙනවද? ඔව් මිස් ඇහෙනවා කියන්න. සර් මේ දැන් යම් ඇතැම් ආර්ථික විද්‍යාඥයන්ගේ සහ දේශපාලන චින්තකයන්ගේ තියෙනවා අදහසක්. දැන් සර් සඳහන් කළා දැන් මේ තත්ත්වයෙන් අපේ රටවල් වගේ දියුණු වෙමින් පවතින රටවල් මේ තත්ත්වෙන් මේ අමාරු තත්ත්වෙන් මිදීමට මේ ණය ගැනීම සම්බන්ධයෙන් ඒ අංශයෙන් මම මේ ප්‍රශ්නය අහන්නේ සර්. දැන් රටවල් වලින් විශාල පොලි රේට් එකකට ණය ගන්නවට වැඩිය IMF එකෙන් ණය ගන්න එක හොඳයි කියලා. නමුත් IMF එකෙන් ණය දෙනකොට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ මොනිටර් කරනවානේ. ඒගොල්ලෝ අර අධියර වලින් ඉන්ස්ටෝල්මන්ට්ස් වලින් දෙන්නේ. එතකොට මම මේ දැනගන්න ඕනේ නිසා මට එච්චර ආර්ථික විද්‍යාව ගැන දැනුමක් ඊතරම නැති නිසා අහන්නේ සර්. එතකොට දැන් රටවල් වලින් ණය ඒ ගැන සර්ට මොකද්ද කොහොමද මේක පැහැදිලි කරන්නේ? ඒ කියන්නේ IMF එකෙන් ණය ගන්නකොට මොනිටර් කරනවා ඒ නිසා අපි වග කියන්න ඕනේ. එහෙම ඒ වගේ අදහසක් තියනවාද සර්? ඊපස්සෙම වගකීම කියන එක කොහොමත් මොන රටකින් ගත්තත් ඒ ණය ගෙවීම පිළිබඳ වගකීමක් තියෙනවා. දැන් උතන දින වගවීමක් පිළිබඳ ඒ කියන්නේ ඒ සම්මේ බයිලැටරල් දැන් අපි රටවල් දෙකක් අතර මේ ගනුදෙනු සිදු කරොත් අමාඩි තාම සුළු කොන්දේසියක් යටතේ ඒ රටේ තියෙන තම් භාණ්ඩ ප්‍රමාණය මිලදී ගැනීමක් වගේ කන්ඩිෂන් එකක් ඇතුළේ ගන්න පුළුවන්. දැන් මේ ඊයේ පෙරේද බංග්ලාදේශෙමුත් එහෙම ගත්තා. චීනෙන් ඒ වගේ ඒවා ගන්නවා. ඉතින් ඒතකොට එන්නේ වෙන තත්ත්වයක්. IMF එක කියන්නේ අපි ඒක ඒගොල්ලන්ගේ හදාගෙන තියෙන පැකේජස්. ඉතින් ඒ විශේෂයෙන්ම ඒගොල්ලෝ අපේ රටවල් වලට ඒක දෙනකොට ඒගොල්ලෝ ඒ මූල්‍ය විනයක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ෆිස්කල් පොලිසි එක සම්බන්ධයෙන් කොහොමද වැඩ කරන්න ඕනේ. කියන්නේ රජයේ අනවශ්‍ය වියදම් පාලනය. විශේෂයෙන්ම රාජ්‍ය අංශය අකුලන්න. ඊළඟට සබ්සිඩයිස් කරලා තියලා තියෙන උඟක් දැන් ඔය පොහොර සානාධාර අධ්‍යාපනයේ සමහර දේවල් ඒවා පුළුවන් තරම් අවම කරන්න. විශේෂයෙන්ම අධ්‍යාපනය සඳහා තියෙන මේ අනවශ්‍ය බර අයින් කරන්න. අපි ඉගෙන ගන්න මහ පොළොව ශිෂ්‍යාධාර ඕවා පවා ඒ ලයිස් වල තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ ඒවෙන් පුළුවන් තරම් මිදෙන්න. ශිෂ්‍යයන්ට ස්වයං මූල්‍ය පාඨමාලා වගේ මෙන්න මේ වගේ විශාල පැකේජ් එකක් මේක ඇතුලේ තියෙන. ඉතින් ඒක නෙගෝෂියේෂන් වලදී තමයි සමහර දේවල් කරන්න පුළුවන්. දැන් මේ වෙලාවේ රජය තීරණය කළා තියෙනවා. මොකද ඒක පොලිටිකලි හරිම ඒගොල්ලන්ට මේ අවාසි සහගතයි. කියන්නේ දේශපාලන පක්ෂවලට දැන් අපේ දැන් තියෙන සමහර සබ්සිඩයිස් අයින් කරන පෙන්ෂන් ස්කීම්ස් වගේ දේවල් අඳුන්වලා දීලා රාජ්‍යාංශයේ දැන් ඔබ දන්නවා රාජ්‍යාංශයේ පුළුවන් තරම් අවම කරන්න ඔබ දන්නවා පෞගිය කාලේ රාජ්‍යයේ පෙන්ෂන් ස්කීම් එක නැවැත්තුවා. ඉතින් ඒක කන්ඩිෂන් එක. ඉතින් ඒ වගේ දේවල් එක තමයි යන්න වෙන්නේ. ඒතකොට අර මොනිටර් කිරීම ඒක අපි ඇග්‍රී වුණාම අර කිව්වා වගේ ලෝන් ටර්ම් එකකට යනවද ෂෝට් ටර්ම් එකකට යනවද කියන එක දෙන්නේ අර ඒවා ෆුල්ෆිල් කර යන්න ඕනේ. ඉතින් පෞගේ කාලේ අපිට මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නක් තිබුණා. මේ වගේ ගැටලුත් තියෙනවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ යම් මේ සාකච්ඡා මම කියන්නේ ඒවා ඒකට මේ කොම්ප්‍රොමයිස් කරන්න කියන එක නෙවෙයි. නමුත් ඒ නිසා තමයි රජයේ පැත්තෙන් පොඩි ඇකිලීමක් තියෙන්නේ. ඒ කන්ඩිෂන් අපි ෆුල්ෆිල් කරන්න යන්න බෑ. අපි මේ පුළුවන් තරම් සස්ටේන් වෙනවා කියන එකදී ලොකු විවේචනයක් තියෙනවා. අර මේ සෙන්ට්‍රල් බැංක් එකේ 6 month road map එක මේ කොහොමද අපිට විසඳ ගන්න පුළුවන්ද කියන එක ඒක මේ අපේ self finance මට්ටමේ ඉතින් IMF එකේ support එක නැතුව දැන් ඒ ගැන විවේචනයක් තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ ඉතින් ඒක කොහොම වෙයිද කියලා. දැන් බලන්න පොසිටිව් වල බලමු. ඉතින් අර එන සමහර රිකවරිස් වලින් සම් ප්‍රමාණයක් සස්ටේන් වෙයිද කියලා. මොකද හුඟක් වෙලාවට ඔබ දන්නවා අනවශ්‍ය මුදල් වියදම් අනවශ්‍ය නෙවෙයි අවශ්‍ය වියදම් පවා දැන් සීමා කරලා තියෙන්නේ. හැමතැනම සීමා කරලා තියෙන්නේ. ඒකෙන් යම් ප්‍රමාණයක අර සේවිං එකක් කරගෙන ආර්ථිකය ගොඩ නගයිද කියන එක පිළිබඳ තමයි දැනට තියෙන්නේ. අර IMF එක සම්බන්ධයෙන් ওই වගේ විවේචන තමයි පොදුවේ තියෙන්නේ. ඉතින් රජයක් හැටියට ප්‍රතිපත්තිමය වශයෙන් තාම එකඟතාවයක් පළ කරලා නැහැ එතෙන්ට යන්න. හරි සර්. thank you. ඔබතුමා මේ තාම හොඳ well balanced presentation එකක් කරා.
ඉතාම හොඳයි. කියන්නේ කෙනෙකුට යමක් ගන්න පුළුවන් අපේ රටේ ආර්ථිකය දැන් තියෙන තත්ත්වය සහ යන්න ඕන මොකක්ද කියන කාරණේ නොකියා කිව්වා. ඒක ඉතාම හොඳ මේ විග්‍රහ කිරීමක්. මම හිතන්නේ මේ රටේ මේ තත්ත්වය ඇති වෙන්න බලපාපු ප්‍රධාන කාරණයක් තමයි ડોક્ટર ඉන්දිරා කිව්වා වගේ මේ රටේ බලපාන ප්‍රධාන කාරණයක් තමයි පොලිටිකල් ස්ටැබිලිටි එක. ඔබතුමාම කිව්වා දැන් අපිට යන්න බැරි හේතු තියෙනවා IMF එකට World Bank එකට ඒගොල්ලෝ දෙන කන්ඩිෂන්ස් පිළිගන්න බෑ මේ පොලිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එක නිසා. දැන් ඇත්තටම කියනවා නම් දැන් මේ යථාර්ථය නොදන්නව නෙමෙයි සමහර දේශපාලන කණ්ඩායම් වල ඉන්න අය. දැන් නමුත් ඒගොල්ලෝ මම කියන වෙනත් රටවල් දින වෙන්නේ යුනික් එකක් තියාගන්න රට ඇදලා තියෙන තත්ත්ව පිළිබඳ කියන්නේ යුනික් පොලිසි එකක් ඉන්න ඕනේ. මොනිටරි පොලිසි කියන එක ඉතාල වැදගත්. මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ තත්ත්වය තේරුම් ගන්නෑ ගොඩක් දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අර බ්‍රේන් එකට ඇඩ්ජස්ට් කරනට වඩා ගොඩක් වෙලාවට හાર્ට් එකට ඇඩ්ජස්ට් කරනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් තුල හරි අමාරුයි මම හිතන්නේ ගොඩක් වෙලාවට policy wise මේ decision making process එකට එන්න. මේක වෙන්නේ අපේ රට හැමදාම ওই විදිහට ඉස්සරහට යන එක තමයි. මොකක් හරි decision එකක් කරන් අපිට ගොඩක් වෙලාවට මේ තත්ත්වෙන් ගොඩ එන්න මේ අපිට පොඩි අපේ භාෂාවෙන් කියන කට්ටක් කන්න වෙනවා ඇත්තම කියනවා. ඉතින් ඒක කන්න සූදානම් නෑ. ඒක වෙනුවට කරන්නේ මේ පොලිටිකල් ගේම් ප්ලේ එකක් කරනවා මේ ඇතුලේ. ඒකට මේ ගේම් ප්ලේ එක ඇතුලේ අපරාධي මේ මිනිස්සු ඒක වික්ටිමයිස් වෙනවා, රටත් වික්ටිමයිස් වෙනවා. මම හිතන්නේ ඔබතුමා ලස්සනට ඒක කරා මේ ස්ටැටිස්ටික්ස් වලින් පෙන්නලා thank you මේ සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඔබතුමත් ජපානයේ හිටියා ඔය ෆුකුසිමා බලාගාරය පිපිරීමත් එක්ක ජපානයේ දේශපාලන පක්ෂ වැඩ කරේ කොහොමද කියලා ජීවිත පරිත්‍යාගයෙන් ඒ අය එක විෂන් එකකට වැඩ කරා. ඒ නිසා තමයි තාම අවුරුදු 10ක් ගිහිල්ලා තාම 100% රිකවරි කරන්න බැරි වුණත් රටක් හැටියට ඒගොල්ලෝ මුණ දුන්නා. ඉතින් අපිත් ඒ වගේ අර්බුදවලදී ඔබතුමා හරියටම කිව්වා මේ දේශපාලන නායකත්වයේ එක තැනක හිට ගන්න නැති එක ලොකු අර්බුදයක්. අවසාන වශයෙන් ඉතින් එකකින් සෆර් වෙන්නේ ජනතාව. ඉතින් තමයි තියෙන ප්‍රශ්නේ. බොහොම ස්තුතියි. රයිට් බොහොම ස්තුතියි. අද දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය විසින් සංවිධානය කරනු ලැබූ යථා තත්ත්වයට පත්වන ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙයින් සිදු කරන ලද මාසික ප්‍රසිද්ධ දේශනය සඳහා අපගේ ආරාධනය පිළිගෙන සම්බන්ධ වුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ගරු පීඨාධිපති මහාචාර්ය ශ්‍රන්ත හිමිකෙන්ද මහතාට අපගේ ගෞරවනීය ස්තුතිය මෙහිදී පිරිනමනු ලබනවා. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමන්ගේ පැහැදිලි කිරීමට. ඒ වගේම පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතාටත් අපගේ ස්තුතිය මෙහිදී පිරිනමනු ලබනවා. අවසාන වශයෙන් මෙම මහඟු පතිකාවත හා සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටත් අපගේ ස්තුතිය පිරිනමනු ලබනවා. මෙවැනිම වටිනා දේශනයකින් නැවත ඔබ හා සමුග වීමේ අදිටනින් අදට අපි සමුගන්නවා. ඔබ සැමට ස්තුතියි. සුබ රාත්‍රියක්. අයිබෝවන්.